ඉතාම වැදගත් සූත්‍රයක්. දැන් මේ මූලික ධර්මාභූතය ලබාගෙන තියෙන පින්වතුන්ට නම් මේ ධර්මය හොඳින් වැටහි අලුතෙන් ධර්මය අහන පින්වතුන්ටත් ඒ ධර්මය හොඳින් වැටහෙවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට පින්වතුනි මෙන්න මේ වටිනා සූත්‍රය නන්දකෝවාද සූත්‍රය. නන්දකෝවාද සූත්‍රය. මේ සූත්‍රයෙන් පෙන්වන දහම් ව්‍යාකරණ හොඳින් දැනගන්න. අවබෝධ කරගන්න. දැන් ඔය අනිච්ච දුක්ඛ අනාත්ත කියන මේ ත්‍රිලක්ෂණය ගැන කොච්චර බණ කිව්වත් සමහරු කොච්චර බණ ඇහුවත් මේ ධර්ම ගැන කියන්න ගියාම ආයි කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා. මෙච්චර බණ අහලත් අවසානයේ ආයි අහනවා හාමුදුරනේ එහෙනම් සියල්ල අනිත්‍ය වශයෙන් දැක්කම හරි නේද කියලා. දුක හටගන්නේ මක් නිසාද කියලා අහුවම සියල්ල අනිත්‍ය නිසා කියනවා. ඒ කියන්නේ කොච්චර බණ ඇහුවත් තාම මේ අනිච්ච කියන පදේ ධාරණය වුණේ නැහැ. ඇති වෙනව නැති වෙනව නෙවෙයි මේ පෙන්වා දෙන්නේ. අනිච්ච කියන පදේට සිංහලෙන් අනිත්‍ය කියලා දාලා අනිත්‍ය කියන්නේ ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා හට ගන්නවා වෙනසිලා යනවා. ඔහොම කිය ඉන්නවා. ඒක නෙවෙයි අනිච්ච කියන්නේ. හේතුන් නිසා හට ගන්නවා හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. නිකම්ම නැති වෙලා යන එකක් ගැන නෙවෙයි මේ කියන්නේ. මලක් ඉපදිලා මලක් පිපිලා පර වෙලා යනවා. ඒකට නෙවෙයි අනිච්ච කියන්නේ. අනිත්‍ය කියලා එකට ඔය දාගෙන හොන්නම් කියන්න පුළුවන් ඒක. ඇති වෙලා නැති වෙලා යනවා කියන්නේ. ඒක නෙමෙයි අනිච්ච කියන්නේ. මලක් හටගත්ත පිපුණා ඊට පස්සේ පර වෙලා කියන්නේ. ඕක ලෝක ධර්මයක්. ඔතන නැහැ අනිච්ච ධර්මී. බුදුරජාණන් වහන්සේ පෙන්නපු අනිච්ච ලක්ෂණය මලක් මලක් පිපිලා පර වෙලා යන එක තුල නැහැ අනිච්ච ලක්ෂණය. අනිච්ච ලක්ෂණය අංශු මාත්‍රයක් තැවෙලා තියෙනවා එතන. අද්භවතෝ කියන එක. නැත්නම් විභවතෝ යන ආදි වශයෙන්. නමුත් අනිච්ච ලක්ෂණය කියන්නේ පූර්ණ වශයෙන් ඒකට නෙවෙයි පින්වතුනි. දැන් මේ පෙන්නන දහම් ව්‍යාකරණයත් ඊට අදාළ එකම මේ පොඩි පුරිකාවක් ගේන්නේ. එහෙනම් අනිච්ච කියන්නේ මොකද්ද? මල පරවුනේ මක් නිසාද? පිපිච්ච නිසානේ. එහෙනම් නැවත මල් පිපෙන්නේ නැති තැනටම හේතු අවසන් කරා නම් ආයෙ එහෙනම් පර වෙන්න මල් නැහැ එතන. එහෙනම් පරවීම කියන එක සදාතනික වශයෙන්ම අවසන් කරලා දාන්න පුළුවන්. එහෙනම් මලක් පර වෙන්නේ පිපුණොත් නේ. එහෙනම් මලක් පිපෙන්නේ මොන හේතු නිසාද කියලා බලලා ඒ මල් පිපෙන හේතු නතර කරලා දැම්මොත් එදාට ලෝකේ මල් පර වෙනවා කියන ධර්මයක් නේ. එහෙනම් එදාට ලෝකේ මල් නූපදින තත්ත්වයටපත් වෙනවා. එදාට ඒ පරවීමක් දකින්න හම්බ වෙන්නේ නැහැ. එහෙනම් පරවීම දකින්න හම්බ වෙන්නේ ඇයි? මල් හට ගන්න නිසා. එහෙනම් මල් හට ගන්න තාක්කල් මල් පර වෙනවා අපිට දකින්න පුළුවන්. ඒ වගේ මේ සත්‍යයක් මිනිසෙක් ගමුකෝ. මිනිසෙක් මේ ඉපදිලා මැරෙලා යනවා. මේ ඉපදිලා මැරෙලා යන ලක්ෂණයට නෙවෙයි අනිච්ච ලක්ෂණය කියන්නේ. හොඳට තේරුම් ගන්න. ඉපදිලා මැරෙලා යන එකට නෙවෙයි. ඉපදිලා මැරෙලා යන එක නියාම ධර්මයන්ට අයිති ලක්ෂණයක්. ඒකට නෙවෙයි අනිච්ච කියන්නේ. එහෙනම් ඉපදෙන්නේ ඇයි? යම්කිසි හේතුවක් නිසා. සංසාරේ උපදින්නේ. දැන් ඔබ මේ සැරේ ඉපදුණේ ඇයි මේ භවයේ මේ අත් භවයේ? හේතු නිසා මොනවද? පෙර භවයේ සිත තුළ පැවතිච්ච අවිජ්ජාව තෘෂ්ණාවයි. ඒ හේතු නිසා තමයි ගොඩනැගිච්ච කර්ම ශක්තිය මේ ජීවිතේ හටගත්තේ. මේ ජීවිතේ ඉපදුනේ. දැන් මේ ජීවිතය තුලත් අවිජ්ජා තෘෂ්ණා තියෙනවා නම් දැන් මොකද වෙන්නේ? ආයි කර්ම ශක්තිය ජනිත වෙනවා. එහෙනම් ඊළඟ ජීවිතේ නැවත උපදින්න සිද්ධ වෙනවා. මේ ජීවිතේ මැරලා යනවත් එක්කම ඊළඟ ජීවිතේ ආයි උපදින්න. එහෙනම් ඊළඟ ජීවිතෙත් ඔය අවිජ්ජා තෘෂ්ණා ගැන කර්ම උපාදාන හේතු තිබුණොත් මොකද වෙන්නේ? ඊළඟ ජීවිතයත් අවසන් වෙනකොට එතනින් රැස් වෙච්ච කර්ම ශක්තියෙන් තවත් ජීවිතයක් හට ගන්නවා. මේ විදිහට අනන්ත සංසාරේ ඉඳලා භවයෙන් භවයට සකස් වෙනවා. එහෙනම් ඉපදිච්ච මිනිහා මැරලා යන එකට නෙවෙයි අනිච්ච කියන්නේ. අන බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ඉපදිච්ච මිනිහා මැරලා යන්නේ ඇයි? ඉපදිච්ච නිසානේ. ඉපදුනොත් ජාතිපච්චය ජරා මරණ. ඉපදුනොත් ජරාවයි මරණය උරුමයි. එහෙනම් ඉපදිච්ච නිසයි මැරෙන්නේ. එහෙනම් මරණය අපිට දකින්න අවශ්‍ය නැත්තම් මරණය කියන්නේ අප්‍රිය ධර්මයක් නම් මරණය නැවත බලාපොරොත්තු වෙන්නේ නැත්තම් මොකද කරන්න ඕනේ? උපදින එක නතර කරන්න ඕනේ. උපදින්නේ යම්කිසි හේතුවක් බලපානවා. අන්නේ හේතුව වහා දුරලන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? නැවත මරණය කියන ධර්මතාව දකින්න හම්බෙන්නේ අන්න අමරණීය වෙනවා. දැන් මේ ලෝකේ මල් උපදින්නේ නැත්තම් මල් පිපෙන්නේ නැත්තම් පර වෙනවා කියන ධර්මතාව අපිට දකින්න හම්බෙන්නේ. මල් ලෝකේ හටගන්න නිසායි පිපෙන නිසායි පර වෙනවා කියන ධර්මතාව දකින්න හම්බෙන්නේ.
එහෙනම් සත්‍යයක් උපදින නිසායි මැරෙනවා කියන ධර්මතාව දකින්න හම්බ වෙන්නේ. එහෙනම් සත්‍යයක් උපදින්නේ නැත්නම් මරණය කියන ධර්මතාව දකින්න හම්බ වෙන්නේ නැහැ. මරණය නැති තැන අමරණීයයි අජරාමරයි. මරණය නැති තැන ජරාව නැති තැන අජරයි. මරණය නැති තැන අමරයි අජරාමරයි. අජරාමර තැන නිවනයි. අජරාමර නිවනයි. අජරාමරයි අමරණීයයි. එහෙනම් අනිච්ච කියන්නේ මොකද්ද? මෙන්න මේ යමෙක් මැරිලා යන්න ඉපදිච්ච නිසා නම් ඒ ඉපදීමත් මරණයත් අතර අනන්ත දුකක් පවතිනවා නම් මෙන්න මේ දුක අවසන් කරන්න අන්න හොයනවා ආර්යෝ. සම්මා සම්බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙනවා. උපදින හේතු මොනවද? ඇයි උපදින්නේ? මෙන්න මේ කාමයේ ආස්වාදයේ සැපයි කියන මුලා සහගත මානසිකත්වයේ අවිජ්ජාව සහ ඒ කාමයේ ආස්වාදයේ කෙරෙහි පවතින ඇල්ම නොහොත් තණ්හාව නිසා. ඔන්න ඔය හේතු දෙක නිසා උපදින. ඔන්න හේතු දෙක. ඔය හේතු දෙක නැසුවා නම් උපත අවසන් වෙනවා. ඉතින් එහෙනම් අන්න හේතුන් පටිච්ච සමුප්පාදං හේතු භංගා නිරුච්චති. හේතුවක් නිසා මේ ධර්ම සමුදය වෙන ආකාරය හට ගන්න ආකාරය. ඒ හේතු නිරෝධයෙන් ඒ ධර්ම නිරුද්ධ වෙන ආකාරය සදාටම අවසන් වෙන ආකාරයත් නුවණින් දැකීමටයි අනිච්ච ලක්ෂණය දැක්කා කියන්නේ. එහෙම නැතු මේ ඇති වෙලා නැති වෙලා යනවා ඇති වෙලා නැති වෙලා යනවා ඇති වෙලා නැති වෙලා යනවා එසේල අනිත්‍ය අනිත්‍යයි කියන එක නෙවෙයි. එහෙම ඉන්න කෙනාට ධර්මයක් පේන්නේ නැහැ. එයා ධර්මයක් දකින්නේ එයා දකින්නේ මේ ලෝකේ කාටවත් පේන දෙයක්මයි. ඉපදිච්ච මිනිස්සු මැරිලා යනවා කියලා කියන්නේ ධර්මයක් ඕනද මුතුන් ආයි. කාටවත් ඒක පේනවා. පිපිච්ච මල් පර වෙලා යනවා. ඉතින් ඕකේ මොකද ධර්මයේ දකින්න මුතුන් ආයි. කාටවත් පේන ධර්මය. ওই ටික දැකලා කොහොමද නිවන් දකින්නේ? එහෙනම් හටගත දෙයක් වෙනසිලා යනවා. ඒක දැක්ක මිනිහා කොහොමද නිවනටපත් වෙන්නේ? හටගත් දේවල් වෙනසිලා යනවා තමයි. හටගත් දේවල් සදාතනිකව පවතින්නේ නැහැ. වෙනසිලා යනවා. හැබැයි ඒ ලක්ෂණය දැක්කා කියලා නිවන් දකින්න හම්බෙන්නේ ඒකත් අනිච්ච ලක්ෂණේ මංසු මාත්‍රයක්. අද්දුවතෝ. ස්ථිර නැති ලක්ෂණ කිසිවක. ඉතින් ඒකයි මම එදත් පැහැදිලි කරේ අනිච්ච ලක්ෂණය කියන්නේ අපි ගැඹුරින් දැකිය යුතු ඥාන දර්ශනයක් කියලා. අනිච්ච ලක්ෂණය කියන්නේ මේ ඇහැට පේන එකක් නෙවෙයි. හොඳට තේරුම් ගන්න. අනිච්ච ලක්ෂණය පේන්නේ ප්‍රඥාවටයි. ඇහැට නෙමෙයි. සබ්බේ සංඛාර අනිච්චාති යදා පඤ්ඤාය පස්සති. එහෙනම් අන්නේ අනිච්ච ධර්මය මනමින් පෙන්වන වටිනා සූත්‍රයක් මේ. විශේෂයෙන්ම අපේ උපාසිකාවක් ඉල්ලා හිටියා මේ අපේ බණහන අයට මේ ස්පර්ශය කියන අවස්ථාව ගැන තියෙන අවබෝධය පොඩ්ඩක් අඩුයි කියලා. පටිසමුපාදයේ ස්පර්ශ කියන ධර්මයේ ගැන තියෙන අවබෝධය අඩුයි. ඒ නිසා පොඩ්ඩක් ඒ ගැන විග්‍රහයක් කරන්නත් කියලා. ඉතින් අපි කොහොමවත් මේ හේතුඵල ධර්මෙනි විග්‍රහ කරමින් ඉන්නේ. ඒ නිසා ඒ ධර්මයේ කොහොමවත් අපිට විග්‍රහ කරන්න පුළුවන් මේ ධම්ම ව්‍යාකරණය ඇතුලේ. එහෙනම් පින්වතුනි අන්නේ උදෙසා මම තෝරගත්තා නන්දකෝවාද සූත්‍රය. නන්දක කියලා හාමුදුරු කෙනෙක් හිටියා බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරපු කාලේ. නන්දක හාමුදුරුව. මුන්වහන්සේ බොහෝම දක්ෂ හාමුදුරු කෙනෙක් අවවාද දෙන්න. රහතන් වහන්සේ කෙනෙක්. ඒ වගේම තමයි උන්වහන්සේ අවවාද දෙන්නත් දක්ෂයෙක්. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් මෙන්න මේ නන්දක හාමුදුරුවන්ට බාර දුන්න වැඩක් ඒ තමයි මෙහෙණින් වහන්සේලාට අවවාද කිරීම. ඒ කියන්නේ මෙහෙණින් වහන්සේලාට අවවාද කිරීම හැමෝටම බාර දුන්නේ නැහැ. විශේෂයෙන් තෝරාගත්තා වූ මහා රහතන් වහන්සේලාට සහ ඒ මහා ශ්‍රාවකයන් වහන්සේලාට විතරයි බාර දුන්නේ. විශේෂයෙන්ම ආනන්ද හාමුදුරුවෝ, මේ නන්දක හාමුදුරුවෝ, මහා කාශ්‍යප හාමුදුරුවෝ, උපාලි හාමුදුරුවෝ, සාරිපුත්ත මොග්ගලාන ආදී මේ මහා උත්තමයෝ තමයි මේ භික්ෂුණී අවවාද කියන කාර්යය යෙදුනේ. මෙන්න මේ වගේ අවස්ථාවක් ලැබිච්ච උත්තමයෙක් තමයි මේ නන්දක හාමුදුරුවෝ රහතන් වහන්සේ, නන්දක මහ රහතන් වහන්සේ. මුන් වහන්සේ මේ මෙහෙණින් වහන්සේලා ඉන්න ආරාමයකට දවසක් වඩිනවා. වැඩල ඉවර වෙලා උන්වහන්සේ ඒ භික්ෂුන් වහන්සේ මෙහෙණින් වහන්සේලාට මේ ධර්මය දේශනා කරනවා. කෙටියෙන් මම මේ හකුලෝමින් දක්වන්නේ. කොහොමද දේශනා කරන්නේ? මෙන්න බලන්න අනිච්ච. තවදුරටත් අනිච්ච කියන ලක්ෂණය තේරුම් නැති කෙනෙක් ඉන්නවා නම් ඔන්න අහගන්න හොඳට. තර්කවාද කරන එක පැත්තකින් තියලා ඉස්සෙල්ලා ධර්මයට මිනිසෙක් වශයෙන් ඥානවන්ත මිනිසෙක් වශයෙන් හොඳට කන් දීලා බලන්න. පස්සේ පුළුවන් තර්ක කරගන්න. Tamanට වේලාවක් ඉතුරුනොත් මරණයට පෙර. ඊට ඉස්සෙල්ලා ධර්මය අහලා අවබෝධ කරගන්න. අන්න පේනනවා සේයතාපි තේලප්ප දීපස්ස සේයදාපි තේලප්ප දීපස්ස ධායතෝ තේලම්පි අනිච්ඡං විපරිණාම ධම්මං
වට්ටිපි අනිච්චා විපරිණාම ධම්මා අච්චිපි අනිච්චා විපරිණාම ධම්මා අභාපි අනිච්චා විපරිණාම ධම්මා. මේ නන්දක හාමුදුරුවෝ මේ මෙහෙණින් වහන්සේලාට ධර්මයේ දේශනා කරනවා නැගණියනි යනාදී වශයෙන්. ඉතින් ඒ සියලු යෙදුම් මම මෙතෙන්ට උපුටා ගත්තේ නැහැ. මං නුඹලාට උපමාවක් කියන්නම්. මෙන්න උපමාව. යම්කිසි පහනක් තෙල් පහනක් දැල් වෙනවා. තේලප්ප දීපස්ස දායතෝ පහනක් පිච්චෙනවා දැල් වෙනවා. එහි තෙලුත් අනිච්චයි. තේලම්පි අනිච්චයි. ඒ පහනේ තෙලුත් අනිච්චයි. තෙලුත් හේතුඵල ධර්මයක්. ඊළඟට තෙලුත් අනිච්චයි විපරිණාම ධම්මා. විපරිණාම ධම්මා කියන්නේ විපරිණාම ධම්මා කියන එකත් තේරුම් ගන්න ඕනේ. විනාශය කරා පරිවර්තනය වෙනවා කිව්වට මදි. විනාශය කරා පරිවර්තනය වෙනවා විනාශයක් අත් කරලා දීලා මේ පංච උපාදානස්කන්ධයට අනුකූලව. දැන් පහණි වුණත් තෙල් ටික අවසන් වෙලා තිරේ අවසන් වෙලා නිකම්ම අවසන් වෙලා ගියා නම් ආය අපිට පහනක් ගැන කතා කරන්න වෙන්නේ නැහැ. එකම පහනක් නොවුනත් පහන කියන ධර්මය ගැන අපිට කතා කරන්න සිද්ධ වෙන්නේ නැවත නැවත තෙල් දදා තිර දදා පත්තු කරන නිසා. නැත්තම් කවදා හරි දවසක ඔබ හිතන්න අවසන් පහනක් නිවිලා ගිහිල්ලා තෙල් දාන එකයි තිර දාන එකයි සදහටම අවසන් වුණා නම් මේ විශ්වය එහෙනම් අද පහනක් කියලා ධර්මතාවක් ගැන අපිට කතා කරන්න සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් පහන ගැන කතා කරන්න පුළුවන්කම ලැබෙන්නේ තාමත් පහන් තියෙන නිසා. ඒ කියන්නේ තාමත් තෙල් දානවා තිර දානවා පහන් දැල්වන. හොඳට තේරුම් ගන්න ඕන. ඉතින් එහෙනම් මේ සංසාර අත්භවයත් මේ පහන වගේ. සංසාර අත්භවයත් පහන වගේ. ඒ කියන්නේ නිවිලා ගියාට සම්පූර්ණයෙන් නිවෙන්නේ නැහැ. ආයිපත්තු වෙනවා. දැන් පහනක් නිවිලා ගිහිල්ලා අපිට පුළුවන් දැන් පහනක් නිවිලා ගියාම ආපහු ඕන්න ඒකට තිරයක් දාලා තෙල් ටිකක් දාලා ආයිපත්තු කරන්න. ආයිපත්තු වෙනවා. ඉතින් ওই විදිහට තෙල් දානකම් තිරේ දානකම් ඉවරයක් නැතුව පහන පත්තු වෙනවා. ඒ වගේ මේ අත්භවයේ හේතු රැස් වෙනකම් ඉවරයක් නැතුව මේ අත්භවයේ දැල් වෙනවා. එහෙනම් අන්නේ අනුසාරයෙන් දකින්න ඕනේ නම් තෙලුත් අනිච්චයි විපරිණාම ධර්මයි. ඒ වගේම තිරයත් අනිච්චයි විපරිණාම ධර්මයි. ඒ වගේම පෙන්නනවා ඒ පහන නිසා හටගත්තා යම්කිසි ආකාරයකින් ආලෝකයක් ඇද්ද මේ ආලෝකයක් අනිච්චයි විපරිණාම ධම්මයි. දැන් එහෙනම් බලන්න පහනක් තියෙනවා මේ පහන දැල් වෙනවා. පහනේ තිරයක් මේ පහනේ දැල්ලක් අපිට පේනවා. මේ පහනත් අනිච්චයි. පහනේ තියෙන තෙලුත් අනිච්චයි. පහනත් අනිච්චයි විපරිණාම ධම්මයි. විනාශය කරා පරිවර්තන මේ පණ නැති දෙයක් නිසා අසංකත ධාතු විපරිණාමය කියන එක විතරයි. දැන් අසංකත ධාතු වල විපරිණාමය නැවත විපරිණාමයක් උදා කරලා දෙන්නේ නැහැ. ඒකට හේතුව අසංකත සමාවෙන්න අසංකත නෙවෙයි සමාවෙන්න ඕන. වැරදුනා. මෙන්න මේ මොකද්ද මේ අචේතනික ධාතු සමාවෙන්න ඕන. අචේතනික ධාතු ඒ කොටසම යම්කිසි ආකාරයෙන් සංස්කරණය වෙන්න ඕන. නැත්තම් ඕක අල්ලගනි ඊට පස්සේ කිය අසංකත ධාතු කියලා. අසංකත ධාතු නෙමෙයි අචේතනික ධාතු. මේ අචේතනික ධාතු වල පැවැත්ම කියන එක විපරිණාමයෙන් කෙලවර වෙලා යනවා. ඒකට හේතුව තමයි විනාශය කරා පරිවර්තනය වුණාම අචේතනික ධාතුවක් එහෙම නිරුද්ධ වෙනවා. ඒකට හේතුව තමයි අචේතනික ධාතු වලට හිතන්න බෑ. අචේතනික ධාතුවක් හිතන්න බැරි කමින් හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනවා සදහටම. හැබැයි සචේතනික ධාතු වන විඥානය එහෙම නිරුද්ධ වෙන්නේ නැහැ. සචේතනික ධාතු වන විඥානය සෑම විටම නැවත හේතු හදා ගන්න නිසා ඒකමයි මේ පෙන්වා දෙන්නේ. නැවත හේතු හදා ගන්න නිසා නැවත විද්‍යමාන වෙනවා. අත්භවයෙන් විද්‍යමාන වෙනවා. විඥාන ධාතුව. ඒක එහෙම නිරුද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා පින්වතුනි ඔන්න ධර්මයේ තෝර ගන්න ඕනේ. එහෙමනම් අන්න මේ නන්දක හාමුදුරුවෝ පෙන්නනවා මේ විදිහට පහනක් තියෙනවා. පහනත් අනිච්චයි, තෙලුත් අනිච්චයි, තිරෙත් අනිච්චයි. එතකොට ඒ තිරේ දැල්වමින් දැල්වෙච්ච පහන් සිලත් අනිච්චයි කියලා. මේ සියල්ල අනිච්චයි. නමුත් මෙන්න මෙහෙම කවුරු හරි කිව්වොත් එහෙනම් අපිට දැන් පැහැදිලිව පේනවා සියල්ල අනිච්චයි. දැන් මෙහෙම කිව්වොත් කවුරු හරි යෝනුකෝ ඒවං වදෙය්‍ය අමුස තේලප්ප දීපස්ස දායතෝ තේලම්පි අනිච්චං විපරිණාම ධම්මං වට්ටේපි අනිච්චා විපරිණාම ධම්මා
අච්චිපි අනිච්චා විපරිණාම ධම්මා යාව ක්වාස අභාසා නිච්චා දුව සස්සතා අවිපරිණාම ධම්මාති කියලා. එකෙන් පාලියෙන් කියන්නේ යමෙක් කියනවා නැගණිය මෙහෙමයි මේ පහනත් අනිච්චයි. මේ තෙලුත් අනිච්චයි. මේ තිරෙත් අනිච්චයි. මේ තිරෙන් නැගින පහන් දැල්ල විතරක් නිච්චයි දුවයි සස්සතයි කියලා. ඒ කියන්නේ මේ පහන් මේ පහනත් කැඩිලා බිඳිලා වෙනසිලා විනාශය කරා යන මරණයක් ඇති ද්‍රව්‍යයක්. පහනත් අනිත්‍යයි. මොහොතින් මොහොත ඒකාකාර භාවයක පවතින්නේ නැතුව අන්‍ය ස්වરૂපයන්ට පත් වෙමින් රූපයක් විකාර රූපේ රූපපති කිව්වේ විකාරයටනේ. එහෙනම් රූපය කියන්නේ විකාරයක්. එහෙනම් මේ පහනත් විකාරයටපත් වෙනවා. අර මුලින්ම තිබුණා පිරිසිදු දුඹුරු පාට පහනක් ඊට පස්සේ ටික ටික කළු වුණා යන ආදි වශයෙන් ඔහොම ගිහිල්ලා ඒ පහනේ රූපයත් විපරිණාමයටපත් වෙනවා. ඒ වගේම ද්‍රව්‍ය වස්තුවක් වශයෙන් උත් ඒ විපරිණාමයටපත් වෙනවා. විනාශය කරා පරිවර්තනය වෙනවා. පණ නැති නිසා ඒ විනාශය නවත්ත ගන්න විනාශය දිගින් දිගට පවත්වාගෙන යන්න හැකියාවක් ඒ ධාතුවට නැහැ. එහෙනම් බලන්න පහනත් අනිච්චයි. පහනත් ඒකාකාරව නොපවතින විනාශ වෙලා යන විපරිණාමයටපත් වෙන අවසානයේ මරණකින් කෙලවර වෙන ද්‍රව්‍යයක්. ඒ වගේම තෙලුත් එහෙමයි. තිරෙත් එහෙමයි. හැබැයි මේ පුද්ගලයා කියනවා පහනත් අනිච්චයි විපරිණාම ධම්මයි. තෙලුත් අනිච්චයි විපරිණාම ධම්මයි. ඊළඟට පහන් වැටියත් අනිච්චයි විපරිණාම ධම්මයි. ඒත් පහන් ආලෝක විතරක්. ඒකෙන් හටගන්න පහන් ආලෝක විතරක් නිච්චයි. සදාතනිකයි. නිච්ච ඒකාකාරවම පවතිනවා සදාතනික වශයෙන්. අවිපරිණාමීය ධම්ම සස්සතෝ දුහෝ කියන්නේ සදාතනිකයි. ඒ කියන්නේ වෙනස් වෙන්නේ ස්ථිරසාරයි. නිච්චයි කියන්නේ ඒකාකාරව නිශ්චිතවම පවතිනවා. දුවයි කියලා කියන්නේ සදාතනිකයි. විනාශ වෙන්නේ නැහැ. සස්සතයි කියන්නේ සදාතනිකයි. ඉතින් එකම අදහස් ටිකක් එතන තියෙන්නේ. නිච්ඡන් දුවං සස්සතං යන ආදි වශයෙන්. අවිපරිණාම ධම්මාති කියලා. ඒ කියන්නේ මේක කවදාවත් විපරිණාමයටපත් වෙලා විනාශ වෙන්නේ නැති දෙයක්. එහෙනම් දැන් කල්පනා කරලා බලන්න පහනත් අනිච්ච නම්, තෙලුත් අනිච්ච නම්, තිරෙත් අනිච්ච නම් මේ පහන් ආලෝක විතරක් කොහොමද නිච්ච වෙන්නේ? සදාතනික වෙන්නේ. නමුත් එහෙම යමෙක් කියනවා. එතකොට මේ නන්දක හාමුදුරුව අහනවා මෙහෙණින් වහන්සේලාගෙන් එහෙමනම් මෙහෙම යමෙක් කියනවා නම් මෙන්න මෙහි කියන එක්කෙනා සම්මානුකෝ සෝ වදමානෝ වදෙයාති මේ කියපු දේ හරියට මනාකොට කියපු දෙයක්ද? මේ කියපු දේ ඇත්තක්ද? මේ කියපු දේ සත්‍යයක්ද කියලා අහනවා. එතකොට අර භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා නෝ හේතම් භන්ති. නෑ ස්වාමීනි. ඒක ඇත්තක් නෙවෙයි. තං කිස්ස හේතු. මොකක්ද ඒකට හේතුව? ඇයි එහෙම ඒක ඇත්තක් නොවේ කියන්නේ? ඒ කියන්නේ පහනත් අනිච්චයි විපරිණාම ධම්මයි, තෙලුත් අනිච්චයි විපරිණාම ධම්මයි, තිරෙත් අනිච්චයි විපරිණාම ධම්මයි, පහන් ආලෝක විතරක් නිච්චයි අවිපරිණාම ධම්මයි. මේ ප්‍රකාශයේ මනාකොට ප්‍රකාශ කරන ලද්දක්ද කියලා අහුවාම අර මෙහෙණින් වහන්සේලා උත්තර දෙනව නැහැ. මක් නිසාද? මොකක්ද ඒකට හේතුව? එතකොට අන්න උත්තරය දෙනවා අමුස්සහි බන්තේ තේලප්ප දීපස්ස ජායතෝ තේලම්පි අනිච්චං විපරිණාම ධම්මං වට්ටිපි අනිච්චා විපරිණාම ධම්මා අච්චිපි අනිච්චා විපරිණාම ධම්මා පගේවස්ස අභා අනිච්චා විපරිණාම ධම්මා. ස්වාමීනි පහනත් අනිච්ච නම් විපරිණාම ධම්ම නම්, තිරයත් අනිච්ච නම් විපරිණාම ධම්ම නම්, තෙලුත් අනිච්ච නම් විපරිණාම ධම්ම නම් එයින් හටගත්ත පහන් ආලෝක විතරක් නිච්ච වෙන්නේ කොහොමද කියලා අහනවා. ඉතින් එතකොට අන්න අර නන්දක හාමුදුරුවෝ අන්න උත්තරයක් දෙනවා. ඊට පස්සේ ඒව මේව කෝයෝ නූකෝ එවං වදෙය්‍ය චෝකෝ චකෝ මේ අජ්ජත්තිකා ආයතන අනිච්ච විපරිණාම ධම්මා යංචකෝ ච අජ්ජත්තිකේ ආයතනේ පටිච්ච පටිසංවේදිති සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තං නිච්ඡං ධුවං සස්සතං අවිපරිණාම ධම්මන්ති සම්මනෝකෝ සෝ වදෙය්‍ය වදෙයාති යනාදී වශයෙන් අහනවා. එහෙනම් අහනවා දැන් මේ උපමාවම ඇසුරු කරගෙන මේ නන්දක හාමුදුරුවෝ අහනවා එහෙනම් හොඳයි මෙන්න මේකටත් උත්තරයක් දෙන්න බලන්න. මොකද්ද? මෙන්න මේ අජ්ජත් මේ අභ්‍යන්තර ආයතන 6 අනිච්චයි. අභ්‍යන්තර ආයතන 6ත් අනිච්චයි
විපරිණාම ධම්මයි. එතකොට මෙන්න මේ පරිබාහිර ආයතනත් අනිච්චයි විපරිණාම ධම්මයි. මෙන්න මේ අභ්‍යන්තර සහ පරිබාහිර කියන ආයතන පටිච්ච වෙලා සකස් වෙනවා පටිසංවේදී සුඛං වා අදුක්ඛම සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා යනාදි වශයෙන් වේදනාවක්. ඒ කියන්නේ ඇහත් අනිච්චයි රූපයත් අනිච්චයි. ඇහැයි රූපය එකට එකතු වෙලා ගොඩ නැගෙනවා. චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං චක්කු විඥානේ. දැන් නන්දක හාමුදුරුව අහනවා හොඳයි එහෙනම් කියන්න බලන්න ඇහත් අනිච්චයි රූපත් අනිච්චයි. ඇහැයි රූපය එකට එකක් ස්පර්ශලා ගොඩ නැගෙනවා චක්කු විඥානයක්. මෙන්න මේ චක්කු විඥානයේ සුඛ සහගතයි දුක්ඛ සහගතයි අදුක්ඛම සුඛ සහගතයි. එහෙනම් යමෙක් කියනවා මෙන්න මෙහෙම ඇහැ අනිච්චයි රූපය අනිච්චයි. නමුත් මේ ඇහැයි රූපයයි පටිච්චලා උපදින වේදනාව නිච්චයි කියලා. මේක මනාකොට කියන ලද්දක්ද? ඇහත් අනිච්චයි රූපයත් අනිච්චයි. ඇහැයි රූපය එකට එකක් පටිච්ච වෙන්න හේතු බලපාපු අනිත් සියලුම හේතුත් අනිච්චයි. විපරිණාම ධම්මයි. එහෙමනම් ඒ අනිච්ච ධර්ම තුලින් හටගත්තා වූ විඥානීය කියලා කියන්නේ නිච්ච ධර්මයක්ද? යමෙක් කියනවා නම් විඥානේ නිච්චයි කියලා අන්න බලන්න මොනතරම් අඥානකමද එතන තියෙන්නේ. මෙතන තියෙනවා අති ගැඹුරු දහම් කාරණාවක් මුළු විශ්වයෙන් විවරවන. විඥානය කියලා කියන්නේ හේතුඵල ධර්මයක්. ඒකෙම මේ දැනීම. දැනීම කියන එක අපි හිතනවා මේක දිගටම තියෙන එකක් කියලා. නෑ දැනීම කියන්නේ හේතුවක් නිසා හටගන්නේ. දැන් අපිට මේ දැනෙනවා දැන් මේ ධර්ම කොටාසෙ මම තව දුරටත් පැහැදිලි කරලා දෙන්නම්. එතකොට සාදු සාදුකෝ සාදු සාදු ඒවඤ්ඤ හේතං හෝති අරිය ශාවකස්ස යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ යනාදි වශයෙන් උන්වහන්සේ මේ ප්‍රශංසා කරනවා. එහෙනම් ඔබ කිව්ව එක හරි. මොකද්ද? මෙන්න මේ ඇහත් අනිච්ච නම් රූපයත් අනිච්ච නම් චක්කු විඥානෙ විතරක් නිච්ච වෙන්න බෑ. පහනත් අනිච්ච නම් තෙලුත් අනිච්ච නම් පහන් තිරයත් අනිච්ච නම් පහන් ආලෝකේ කොහොමද නිච්ච වෙන්නේ සදාතනික වෙන්නේ? ඒ වගේ ඇහත් අනිච්ච නම් රූපයත් අනිච්ච නම් චක්කු විඥානෙ විතරක් කොහොම සදාතනික වෙන්නේ? එහෙනම් ඒක මනාකොට කියන ලද්දක් නෙවෙයි. එහෙනම් ඒ චක්කු විඥානය කියලා කියන්නේ හුදෙක්ම මොකද්ද? හේතුඵලයක හේතුඵල ධර්මයක ප්‍රතිඵලයක්. දැන් ඔන්න ඔය ගැන මම කිව්වේ මොකද්ද? විශ්වයම විවරවන කතාව. දැන් බලන්න බොහෝ මිනිස්සු මේ ධර්මයේ තුල හිටියත් සමහරු හිතන් ඉන්නවා දැන් මේ බණ පිළිබඳ හරි ධර්මයේ පිළිබඳ අවබෝධයක් නැතිකම නිසා තමයි සමහරු හිතන් ඉන්නවා මේ නිවන කියලා කියන්නේ විශ්වීය විඥානයක් කියලා. එහෙම කියපු දැනුත් තියෙනවා. එක්තරා පිරිසක් ගිහියෝ පැවිදි වේවා වාද කරන්නත් ලෑස්ති. බුදුරජාණන් වහන්සේ තුල ආර්ය උත්තමයෝ අරිහතුන් වහන්සේලා යම් තැනක ඉන්නවා කියලා මේ විශ්වයේ. බලන්න මොන තරම් මම ඉතින් මේ වචන කියන්න කැමති නැහැ ඊට පස්සේ රිදෙනවා කියනවනේ. මොන තරම් අදූරදර්ශිත බලන්න. ඇහැක් නැති තැන රූපයක් නැති තැන කොයින්ද විඥානය? දැන් ඇහැ රූපය චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥාන. සෝතංච පටිච්ච සද්දේච uppajjati සෝත විඥාන. යනාදි වශයෙන් මෙන්න මේ අභ්‍යන්තර ආයතන සහ බාහිර ආයතන එකට එකක් හේතුඵල වශයෙන් ප්‍රත්‍ය වෙලා එකකේ පටිච්ච කියලා. හේතුඵල වශයෙන් ප්‍රත්‍ය වෙලා උපදින විඥාන තමයි මේ අපි අත්දකින්නේ. දැන් මේ මොහොතේ අපි ජීවත් වෙනවා කියලා දැනින්නේ ඇයි? මොහොතක් පාසා මේ විඥාන හය සකස් වෙන්නේ. දැන් මේ වෙලාවේ බණ අහගෙන ඉන්න නිසා මේ වෙලාවේ සෝත විඥානයයි මනෝ විඥානයයි හටගෙන තියෙන්නේ. මේ වෙලාවේ ඇස් වහගෙන හොඳට බණ අහන කෙනෙක් නම් වටපිට රූපාරෝමය බලන්නේ නැත්නම් වටපිට තියෙන අරමුණු ගැන තැකීමක් කරන්නේ නැත්නම් අඩුම තරමේ දැන් ඉඳගෙන ඉන්නවා කයට දැනෙන ස්පර්ශය ගැනවත් මෙනෙහි කරන්නේ නැත්නම් එයාට තියෙන්නේ මේ වෙලාවේ විඥාන දෙකයි. සෝත විඥානයයි ඊළඟට මනෝ විඥානයයි. ඒ කියන්නේ කනෙන් අහනවා මනසින් මෙනෙහි කරනවා. තං සුනාථ සාදුකං මනසිකරෝත. විඥාන දෙකයි තියෙන්නේ. එතකොට දැන් එහෙනම් මේ මොහොතේ ඉන්නවා කියලා දැනින්නේ ওই විඥාන දෙක නිසා. ওই විඥාන දෙකනොත් අපි හිතමුකෝ සෝත විඥාන නිරුද්ධ වුණා. සෝත විඥාන නිරුද්ධ වෙලා මනෝද්වාරයේ විතරක් දැන් විඥානයක් හට ගන්නවා මනෝ විඥානය. මොකක්ද? දැන් ඇස කන නාසය දිව ශරීරය මනස කියන හයෙන් ඇස කන නාසය දිව ශරීරය කියන පංචද්වාර සම්පූර්ණයෙන්ම වහලා දාලා මනසින් ධර්මයේ නුවණින් මෙනෙහි කරමින් ඉන්නවා දැන්.
උපචාර සමාධියක හෝ අර්පණා සමාධියක ඉන්නවා දැන්. දැන් මනස විතරයි ක්‍රියාත්මක. දැන් අර බාහිර පංචද්වාර තුලින් ආපු අරමුණු සියල්ල නිරුද්ධයි. දැන් මේ වෙලාවේදී මම ඉන්නවා කියලා දැනින්නේ මනසට. මේ වෙලාවේ මම ඉන්නවා මම දැනගන්නවා කියන ඒ දැනීම පවතින මනස තුල. එහෙනම් අපි හිතමු යම් කිසි ආකාරයෙන් ඔහොම ගිහිල්ලා ඔය විදිහට දැන් මනෝද්වාරයේ වැඩෙනවා ඉස්සරහට. මනෝද්වාරයේ තුල ඒ චිත්ත සමාධිය වැඩෙනවා. චිත්ත ඒකාග්‍රතාව. වැඩිලා දැන් මේ බණ අහනවනේ ඔබ. මෙන්න මේ ස්වභාවයට කියන්නේ උපචාර සමාධිය කියලා. ඒ කියන්නේ යම් කිසි අරමුණක් එක දිගට දරාගෙන ඉන්න පුළුවන්කම චිත්ත ඒකාග්‍රතාවෙන්. හැබැයි ශක්තිමත් දරා ගැනීමක් නෙවෙයි. ඒ කියන්නේ මේ වෙලාවේ දැන් බණ අහගෙන ඉන්නවා. කවුරු හරි හයියෙන් කෑකෝසන් ගැහුවොත් එළියේ ඔබේ අවධානය බිඳෙනවා. එතකොට මෙතන තියෙන්නේ ශක්තිමත් සමාධියක් නෙවෙයි. දුර්වල සමාධියක්. නමුත් සාමාන්‍ය පුද්ගලයෝ තුළ මේ මොහොතේ පවතින සමාධියට වඩා බලවත් එකක්. දැන් පැය ගාණක් බණ අහගෙන ඉන්න පුළුවන් කියන්නේ විශිෂ්ට හැකියාවක්. විශිෂ්ට කුසලයක්. එතන තියෙන විශිෂ්ට චිත්ත සමාධියක්. දැන් ඒ හැකියාව නැති මිනිස්සු තමයි ඔය ඉන්නේ. ලෝකෙ පුරා ඇවිදින්නේ පාරවල් ගාන. දැන් ඒ අයට ඒ සමාධිය නැහැ. ඒ නිසා ඒ අයට බණ අහගෙන ඉන්නත් බෑ. කොහොමවත් බණ අහගෙන ඉන්න බෑ. විනාඩි 10කට 15කට වඩා. මොකද චිත්ත සමාධිය තරම් දුර්වලයි. එහෙනම් අර බරපතල සමාධියක් වැඩුණාම තමයි පුළුවන්කම ලැබෙන්නේ එක දිගටම බණ අහගෙන ඉන්න. දැන් එහෙනම් මෙතන තියෙන උපචාර සමාධිය. දැන් මෙතන ඉන්නව ධර්මයේ පිළිබඳ ඉහළ අවබෝධයක් තියෙන පිරිස්. එතකොට අන්නේ අයට පුළුවන්කම තියෙනවා බණ අහලා දැන් හොඳට ධර්මය අවබෝධ වෙලා මාර්ගයත් වඩලා සෑහෙන දුරකට කෙලෙස් සමනය වෙලා තියෙනවා. දැන් ඒ අය දන්නවා චිත්ත සමාධිය බලවත්කම. එයාගේ චිත්ත සමාධිය අර අනිත් අයට වඩා බලවත්. ඒ අය කල්පනා කරන මේ චිත්ත සමාධිය තවදුරටත් වර්ධනය කරගන්න ඕන. ඉස්සරහට අපි සමත විදර්ශනා භාවනාවට කියලා දෙනවා. මේ චිත්ත සමාධිය තවදුරටත් වර්ධනය කරගන්න ඕන කියලා හිතාගෙන මොනවා හරි දහම් නිමිත්තක් අරගෙන කල්පනා කර ඉන්නවා. සවිතක්ක සවිචාර වශයෙන්. දැන් මොකද වෙන්නේ? ඒ දහම් මානසිකාරය නිසාම ක්‍රමානුකූලව හොගි චිත්ත සමාධිය වැඩිලා අර්පණා සමාධියට එනවා. එහෙම නැත්නම් ධ්‍යානකට එනවා. ලෞකික ලෝකෝත්තර ප්‍රථම ධ්‍යාන. දැන් ওই විදිහට ප්‍රථම ධ්‍යානයටපත් වුණා ඊළඟ ද්විතිය ධ්‍යානයට, තෘතිය ධ්‍යානයට අවසානයේ චතුර්ථ ධ්‍යානයටපත් වුණා. චතුර්ථ ධ්‍යානයටත් සමවැදුණා. ඊට පස්සේ උතරින් නොනැවති සියලු රූප සංඥා, පටික සංඥා දුරු කරපු ආකාසනංචායතනයට සමවදිනවා. ඊට පස්සේ එතනින් එහා පැත්තට ආකාසනංචායතනයත් නිරුද්ධ වෙලා එතනින් එහා පැත්තට තවදුරටත් ඒ මාර්ගය වඩනකොට සමාපatti දක්වා වැඩනකොට ආකින්චනංචායතනෙ මේ සමාවෙන්න ඕනේ. විඥානංචායතනෙ ආකින්චනංචායතනෙ නේව සංඥා නාසඤ්ඤායතනෙ කියලා සමාපatti හතරක් වැඩෙනවා. ආකාසනංචායතනෙ ඉඳලා නේව සංඥා නාසඤ්ඤායතනෙ දක්වා සමාපatti හතරක් වැඩෙනවා. වැඩිලා උතනින් නොනැවති අපි හිතමු මේ අනාගාමි පුද්ගලයෙක් කියලා. උතනින් නොනැවති අහපු ධර්මයේ උපරිම වශයෙන් මෙනෙහි කළා. සියලු රූප වේදනා සංඥා සංකාර විඥාන කෙරෙහි චන්දරාගේ නිරුද්ධ කරන ධර්මයේ නුවණින් මෙනෙහි කරලා බලලා අවසාන මොහොතේදී මොකද්ද වෙන්නේ? ඔහුට පුළුවන්කම ලැබෙනවා ඒ කුසලයෙන් හැකියාවෙන් අවබෝධයෙන් එතනදි විදර්ශනා කරන්න හම්බෙන්නේ නැහැයි. ඒ අභ්‍යාසින් මෙතෙක් දුරට මේ චන්දරාගේ නිරුද්ධ කර ගැනීමේ හැකියාව පාවිච්චි කළා අන්නර නේව සංඥා නාසඤ්ඤායතන කියන සමාපත්තියේදී නිරෝධ සමාපත්තියට සමවදී. නිරෝධයට සමවදී. නිරෝධය කියුවේ මොකක්ද? අවසාන මොහොතේදී ඒ සංඥා වේදනා චෛතසිකත් නිරුද්ධ වෙලා ගියාම සංකාර විඥානික නිරුද්ධ සංකාර විඥාන කියන අවස්ථා දෙකත් නිරුද්ධ වෙලා සංඥා අවේදිත නිරෝධ සමාපත්තියට සමවදී. සංඥාවයි වේදනාවයි සංඥාවයි නොදැනෙන සමාපත්තියට සමවදින්න. වේදනාවයි සංඥාවයි නැත්තම් සංඥා අවේදිත. සංඥාවක් දැනෙන්නේ නැත්තම් වේදනාවකුත් නැත්තම් එතන සංකාර පවතින හේතුවක් නැහැ. එතන විඥාන පවතින හේතුවක් නැහැ. එහෙනම් ඒ කිව්වේ නිරෝධ සමාපත්තිය. අන්න නිරෝධ සමාපත්තියට සමවදිනවා. දැන් ඔබම කල්පනා කරලා බලන්න. නිරෝධ සමාපත්තියට සමවදිනකොට අවසාන වශයෙන් එතන විඥානේ සකස් කරමින් පැවතිය කුමක්ද? මනයි ධම්මයි. මනංච පටිච්ච ධම්මේ චුප්පජිති මනෝ විඥාන. මනෝ විඥානයක් විතරයි අවසානයේ සකස් වෙමින් තිබුණේ. දැන් මේ මනෝ විඥානේ තමයි නිරුද්ධ වෙන්නේ. එහෙනම්
මන ධම්ම කියන දෙක කෙරෙහි තියෙන චන්දරාගයත් නිරුද්ධ වුණාම අන්න මන ධම්මත් නිරුද්ධ වෙලා මනෝ විඥානයත් නිරුද්ධ වෙනවා. මනෝ විඥානයත් නිරුද්ධ වුණාට පස්සේ ඔබටම පේන එතන කිසිම විඥානයක් නැති බව. ඒ රහතන් වහන්සේ. අපි හිතමුකෝ ඒ නිරෝධ සමාපත්තියේ වැඩවසන රහතන් වහන්සේ දැන් ඔබ දකින්නවද කොහේ හරි ඉන්නවා කියලා. දැන් මෙලොව වශයෙන්ම තාම පරිනිර්වාණයටපත් වෙලා නැහැ. පරිනිර්වාණයටපත් නොවිච්ච මහරහතන් වහන්සේ කෙනෙක් නිරෝධ සමාපත්තියට සමවැදිලා ඉන්න මොහොතේදීවත් උන්වහන්සේ කොහෙද ඉන්නේ කියලා හොයාගන්න පුළුවන්ද කාටවත්? ඉන්නවද කොහෙවත් කවුරුවත් ඇත්තටම? කොහොම කියන්නද? මොහකින් පනවන්නද? රූපයෙන් පනවන්නද? වේදනාවෙන් පනවන්නද? සංඥාවෙන් පනවන්නද? සංකාරයෙන් පනවන්නද? විඥාණයෙන් පනවන්නද මහරහතන් වහන්සේ? ආවල් තැන ඉන්නවා කියලා. එහෙනම් එතන විඥානයන් නිරුද්ධ නම් ආයි ඉන්නවා කියන්නේ කොහෙත්ම හේතු නැහැ. එහෙනම් පරිනිර්වාණයටපත් වෙච්ච බුදුරජාණන් වහන්සේ සහ අරිහතුන් වහන්සේලා කොහේ හරි ඉන්නවා කියනවනම් මේ විශ්වයේ ඒ කියන පුරුෂයා භික්ෂුවක් වුණත් ගිහියෙක් වුණත් තමන්ගේ අඥානකමයි ලෝකයට ප්‍රදර්ශනය කරා. ඒ කියන්නේ මේ ධර්මයේ පිළිබඳව තියෙන නොදන්නාකමමයි ලෝකයට පෙන්නන්නේ. නොදන්නාකම හේතුඵල ධර්මයේ දැක්කේ නැහැ කියලා එහු පෙන්නන්නේ. හේතුම් පටිසම්භූතං හේතු භංගා නිරුජ්ජති. හේතු බිඳහරපු රහතන් සම්මා සම්බුදු පියාණන් වහන්සේලා මහරහතන් වහන්සේලා සදාතනික වශයෙන් මේ පංච උපාදානස්කන්ධය නිරුද්ධ කළා. අසංකත ධාතුව තුළ කොයින්ද පැවැත්මක්? ඉතින් පින්වතුනි ඔන්න ඔය දහම් ව්‍යාකරණේ පොඩ්ඩක් අපි තව දැනගන්න ඕන දෙයක් සමහර අය ඉන්නවා මේ නිවන කියලා කියන්නේ විශ්වීය විඥානයක් කියලා කියන පුද්ගලයෝ. එහෙමයි ඉන්නවා. ඔබටත් ඔහොම ඒව අහන්න ලැබෙයි. ඒ අය කියනවා මේ බ්‍රාහ්මන් ආත්මන් කියලා කියන්නේත් නිවනටමයි. බලන්න මොන තරම් මොකක්ද ඒකට කියන්නේ කියලා මට හිතා ගන්න බෑ. ඒ කියන්නේ ඒ පුද්ගලයෝ තමන්ගේ අඥානකම නිසා තමන්ට හිතටන දේවල් බුදුදහම හැටියට විග්‍රහ කරන්න ගිහිල්ලා කරගන්න පාපය මෙච්චරක් කියන්න බෑ. මොකද ඔය මෝඩ අදහස් වල හිර වුණාම සමහර මිනිස්සුયો ඒ අයට යථා ධර්මය ඇහෙන දවසට කන් දෙන්නේ නැතුව යනවා. මොකද දෘෂ්ටියක් හදනවා. බලන්න පොඩි දෘෂ්ටියක්ද කියලා. නිවන කියලා කියන්නේ සදාතනික තත්වයක්. නිවන කියන්නේ මේ විශ්වයේ විඥානය තුල. ඕන්න කියන කතාව. විඥානය කියන්නේ මොකද්ද කියලාවත් දැක්කේ නෑ. විඥානය කියන්නේ දැන ගැනීමට. එහෙනම් විශ්වයේ විඥානය කියන්නේ විශ්වයම දැනගන්නා වූ තැනක්. එහෙනම් නිවන් දැකලාද? මේ දැන ගැනීමමනේ දුක. රූපේ දැනගන්නවා, වේදනාව දැනගන්නවා, සංඥාව දැනගන්නවා, සංකාර දැනගන්නවා, විඥාන දැනගන්නවා. පංච උපාදානස්කන්ධයම දැනගන්නවා අපි. ඒම නේද දුක. ඒ නිසා නේද කිව්වේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛා කියලා. එතකොට එහෙනම් ඒ දැන ගැනීමම දුක නම් ඒ දැන ගැනීම අවසන් කරපු තැනයි අසංකත ධාතුව සදාතනික පිරිනිවන තියෙන්නේ. එහෙනම් මේ පිරිනිවන කියලා කියන්නේ නැවත දැන ගැනීමක් නම් පිරිනිවන් පාලනේ. මේ පුද්ගලයෝ කියන විදිහට මේ මුළු විශ්වයේම විඥානයක් පවතින ඒකීය විඥානයක්. ඒකට අනුපාත වෙන එක සමපාත වෙන එක තමයි නිවන් දැක්ක කියන්නේ. මොන තරම් මෝඩ කතාවද බලන්න. මම ඒ කාරණාව පෙන්නුවේ මෙන්න මේ සියුම් දහම් කාරණාව තේරුම් ගත්තනම් කවදාවත් ඔය ඔල මොට්ටල කතාව කියන්නේ. කවදාවත් ඔය ඔල මොට්ටල කතාව කියනත් ඒක හරියට මෙන්න දැන් මේ කිව්වා වගේම මොකද්ද? පහනත් අනිච්චයි. තෙලුත් අනිච්චයි. පහන් තිරෙත් අනිච්චයි. නමුත් ආලෝකේ සදාතනිකයි කිව්වා වගේ ගොන් කතාවක්. ඒ જાතිය මෝඩ කතාවක්. එහෙනම් අන්න නන්දක හාමුදුරුවෝ මේ මෙහෙණින් වහන්සේලාගෙන් අහනවා එහෙමනම් මෙන්න මේ අභ්‍යන්තර සහ බාහිර යන ආදි වශයෙන් මේ ආයතනයන්ගේ ස්පර්ශයෙන් සකස් වෙන මෙන්න මේ විඥාන පුළුවන් ද සදාතනික භාවයේ පනවන්න? නෑ ස්වාමී. අන්න සාදු සාදු. ඒක තමයි සත්‍ය. එහෙනම් බලන්න විඥාන මාත්‍රයක්වත් මුණ ගැහින්නේ නැහැ සදාතනික. ඒ කියන්නේ මේ මොහොත පාසා මේ හේතුඵල වශයෙන් මේ විඥාන හේවත් මේ දැන ගැනීම සකස් වෙනවා මිසක් මෙන්න මෙහෙම අනන්ත කාලෙක ඉඳලා ආපු දැන ගැනීමක් තියෙනවා කියලා කියන විඥානයක් ආතුලවත් නැහැ. පෙර ජීවිතයේ තිබිච්ච විඥානේ මේ ජීවිතේට ආව නෙමෙයි. අනර ධර්මයේ නොදැක්ක ජානියා එහෙම පනවනවා. විඥානේ භවයෙන් භවයට ගමන් කරනවා.
කියලා. එහෙම විඥානයක් නැහැ කාතුලුවක්. මේ පෙර සංසාරේ තියෙන විඥානයක් නෙමෙයි මේ මොහොතේ තියෙන්නේ. මේ මොහොතේ තියෙන්නේ මේ මොහොතේ හේතුන්ගෙන් හටගත්ත විඥානය. අන්න එකයි නුවණින් දකින්න ඕනේ. එහෙනම් මේ මොහොතේ මේ හේතු ටික අයින් කරොත් එහෙනම් මේ මොහොතේදීම මේ විඥානය නිරුද්ධ වෙනවා. දැන් බලන්න ඔබ රූප දකින්න තියෙන අවස්ථාව මේ වෙලාවේදී අපි තුම S2 වහගෙන ඉන්නේ කියලා. ඒ වගේ මෙතන කරන්ට් එකක් යනවා මොහොතින් මොහොත. සම්පූර්ණයෙන්ම දැන් කරන්ට් එකක් ගියා S2ත් වහගෙන ඉන්නේ. දැන් තනිකරම කළුවරයි මුකුත් පේන්නේ නැහැ. දැන් මේ වෙලාවේ චක්කු විඥානේ හටගන්න හේතු නැහැ. එහෙනම් චක්කු විඥානේ තිබුණේ ඒ චක්කු විඥානේ හටගන්න හේතු ටික. ඇහැ රූපය ආලෝකය මේ කියන මාධ්‍යයන් ටික එකට එකතු වෙලා තියෙනකන් තමයි අපි රූප දැක්කේ. එහෙනම් ඒ හේතු ටික නිරුද්ධ වෙච්ච ගමන් ඒ විඥාන නිරුද්ධයි. ඔබ විදිහටම සද්ද අහන්න තියෙන හේතු ටික අවසන් කළොත් සෝත විඥානය නිරුද්ධයි. ඔය විදිහටම ගන්ධ විඳින්න තියෙන හේතු ටික නිරුද්ධ කළොත් ගාන විඥානය නිරුද්ධයි. ඔය විදිහටම රස විඳින්න තියෙන හේතු ටික අවසන් කළොත් ජීවා විඥානය නිරුද්ධයි. ඔය විදිහටම ස්පර්ශ පහස ලබන්න තියෙන හේතු ටික අවසන් කළොත් පොට්ටබ්බ කාය විඥානය නිරුද්ධයි. ඊළඟට ඔය විදිහටම මේ මානසින් අදහස් මේ මෙනෙහි කර කර ඉන්න තියෙන හේතු අවසන් කළා දැම්මනම් අන්න මනෝ විඥානය නිරුද්ධයි. දැන් කෝ මම? දැන් කොහෙද මම ඉන්නේ? එහෙනම් අන්නේ උදාහරණයෙන් දකින්න ඕනේ මේ විඥානය කියලා කියන්නේ මේ මොහොතේ හේතුඵල වශයෙන් සකස් වෙලා පවතිනක් මිසක් මීට ඉස්සෙල්ලා තිබිච්ච හේකුත් නෙමෙයි මීට පස්සේ තියෙන හේකුත් නෙමෙයි. දැන් මේ මොහොතේ පහනක් දැල් වෙනවා නම් මේ පහන අපිට පේන්නේ මේ පහන් ආලෝකය අපිට පේන්නේ මේ මොහොතේ පවතින තෙල් සහ පහන තෙල් සහ පහන් වැටිය කියන හේතු ටික නිසා. එතකොට මේ හේතු ටික දැන් අවසන් වුණොත් මේ පහන් දැල්ල මෙතනම නිරුද්ධ වෙනවා. එතකොට දැන් අනාගතේ තව පහන් දැල්ලක් මේ පහන ඇසුරෙන් ආයි තෙල් ටිකක් දාලා තිරයක් දාලා පත්තු කරොත් ඒ දැල් වෙන්නේ මේ පහන් ආලෝකෙ නෙවෙයි. ඒ වෙන එකක්. එදාට පවතින්නේ වෙන පහන් දැල්ලක්. එහෙනම් අතීතයේ තිබිච්ච පහන් දැල්ල වර්තමානෙට එන්නෙත් නැහැ. වර්තමානයේ තිබිච්ච පහන් දැල්ල අනාගතයට යන්නෙත් නැහැ. ඒ වගේ අතීතයේ පැවතිච්ච විඥාන වර්තමානෙට එන්නෙත් නැහැ. වර්තමානයේ විඥාන අනාගතයට යන්නෙත් නැහැ. විඥානේ කොහෙවත් ගමන් කරන්නේ නැහැ. එහෙනම් විඥානි කියන්නේ ඒ හේතු නිසා ඒ මොහොතේ පවතින දැනුවත් භාවය. දැන් ඔබට මේ වෙලාවේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන හයෙන් විඥාන හටගන්නේ ඊට අවශ්‍ය හේතු මේ මොහොතේ තියෙන නිසා. යම් හේතුවකින් අපිට පුළුවන්කම ලැබුණොත් ඒ හේතු ටික මේ මොහොතේ සාකල්යෙම නිරුද්ධ කරන්න. එහෙනම් මේ මොහොතේදීම සියල්ල නිරුද්ධයි. දැන් අපිට පුළුවන් නම් ওই විදිහට ඇහෙන් රූප දකින්න තියෙන හේතු නැති කරනවා. ඇහැයි රූපයයි කියන මේ හේතු දෙක දුරු කරනවා. ওই විදිහටම කනයි සද්දයි නාසයයි ගන්ධයි දිවයි රසයි කයයි ස්පර්ශයි කියන බාහිර හේතු 10ම නැති කරනවා. පංචාද්වාර හේතු 10ම නැති කළා දානවා. දැන් ඉතුරු ඉන්න මනෝද්වාරය විතරයි. ඊට පස්සේ මනෝද්වාරයේ ඉඳගෙන මන ධම්ම කියන හේතු දෙකත් එකට එකක් ස්පර්ශ වෙන ක්‍රියාවලිය නතර කරනවා. එතකොට මොකද වෙන්නේ? මනත් නිරුද්ධ වෙනවා. ධම්මත් නිරුද්ධ වෙනවා. අන්න නිරෝධ සමාපත්තිය. දැන් කෝ කවුරුවත්? දැන් කවුරුවත් නැහැ. එහෙනම් මේ විඥානීය සත්‍යය කියලා රැවටිලා ඉන්නේ. මක් නිසාද? මේ හේතුඵල ධර්මයේ දකින්න නැති නිසා. එහෙනම් විඥාණයට තමයි අපි මේ සත්‍යත්වයක් පනලා තියෙන්නේ. මේ අරමුණු දැනගැනීමේ හැකියාවට අපි කියන සත්‍යය කියලා. ලෝක සත්‍යය රැවටිලා ඉන්නේ ස්වභාවයට. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ විඥාණයට නෙමෙයි සත්‍යය කියලා පනවන්න පුළුවන් වෙන්නේ. විඥාණයට සත්‍යය කියන ව්‍යවහාරය එනවා. නමුත් විඥාණයට නෙමෙයි මේ සත්‍යය කියන ව්‍යවහාරය පනවන්න පුළුවන්. මේ විඥාණය නැවත නැවත පවත්වාගෙන යන මෙන්න මේ අවිජ්ජා තණ්හා කියන හේතුඵල ධර්මයන්ටයි. මෙන්න මේ අවිජ්ජා තණ්හා කියන හේතු ප්‍රත්‍යයන්ටයි සත්‍ය කියලා පනවන්න පුළුවන්කම තියෙන විඥාණයට නෙවෙයි. එහෙනම් ඒ නිසායි රහතන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ. මොකද විඥාණයට සත්‍යෙ පැනවුවොත් රහතන් වහන්සේටත් බෑනි කෙලවෙන්නේ. ඒ කියන්නේ මේ සත්‍යයයිනේ මේ හිත තුලයි කියලා කවුරු හරි කිව්වොත් මේ දැන ගැනීම තුල අපිට මේ දැනෙන ලක්ෂණයක් තියෙන මේ දැනෙන ලක්ෂණය ඇතුලේ තමයි මේ සත්‍යයක් ඉන්නේ කියලා කිව්වොත් සම්පූර්ණ වැරදි කතාව. මක් නිසාද? රහතන් වහන්සේ තුලත් මේ දැනෙන ලක්ෂණය තියෙනවා. විඥානයේ පවතින. එහෙනම් නැත්තේ මොකක්ද උන්වහන්සේ තුල? නැවත නැවත මේ විඥාන ධාතුව පවත්වාගෙන යන හේතුයි නැති. එහෙනම් මේ අපි සත්‍යයේ පුද්ගලයෙක් වශයෙන් හඳුනාගන්නේ වැරදියට
මෙන්න මේ නැවත නැවත මේ විඥාන ධාතු ඉස්සරහට පවත්වාගෙන යන අවිජ්ජා තණ්හා කියන හේතු. මෙන්න මේ කාමී ආස්වාදයේ සැපයි කියන අවිජ්ජාවත් කාම ආස්වාදයේ කෙරෙහි තියෙන ඇල්මත් කියන මෙන්න මේ හේතු දෙක. එහෙනම් ඔන්න ඔය හේතු දෙක නසන්නයි මේ සෑම බණක්ම දේශනා කරන්නේ. නන්විද පරියායෙන් දේශනා කරන්නේ. එකම දේ වුණා නැවත සියවතාවක් හරි කියලා තේරුම් කරලා දෙන්න හරි මතක තියාගන්න ධාරණය කරගන්න හරි සිහිපත් කරලා දෙන්න වෙන්නේ. ওই හේතු දෙක නසන්න තමයි අපි හැමෝම කටයුතු කරන්න ඕන නිසා. නමුත් ගොඩක් අය කොච්චර ওই ධර්මය හොම් පෙන්නලා දුන්නත් ඔක තේරුම් ගන්නේ නැහැ. ආයෙ අහන්න පුළුවන් මුලින් ඉඳලා කොහොමද මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධය කොහොමද අපේ ජීවිතේට ගලපගන්නේ කියලා. ඔන්න අහන ප්‍රශ්නය. පැය ගාන බණ දේශනා කළ ඉවරනම ආයෙ අහනවා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධය දෛනිකව ප්‍රායෝගිකව කොහොමද භාවිත කරන්නේ කියලා. එදාට තමයි මොකටද බණ කියන්නේ කියලා හිතෙන්නේ. ඉතින් මේ එළි වෙනකන් රැ වෙනකන් කියන්නේ ප්‍රායෝගිකව මේ ධර්මයේ ජීවිතේට බද්ධ කරගන්න ආකාරය තමයි මේ. මෙහෙම හිතන්න, මෙහෙම දකින්න, මෙහෙම හිතන්න, මෙහෙම දකින්න. ඉතින් මොකටද ආයි අර වගේ ප්‍රශ්නයක් අහන්නේ? ඒ කියන්නේ බණ අහන්න නැති නිසා. ඒ බඳු මිනිස්සු කොහොමත් ඒ කියන්නේ ඒ ප්‍රශ්නේ අහන්නේ එහෙමත් කොහොමත් සංසාර දුකින් නිදහස් වෙන්න නෙවෙයි. බොරුවට. ඒ බඳු ප්‍රශ්නයක් අහන්න වෙන්නේ කාට හරි. ඇත්තටම ධර්මය අහන්න නැති නිසා. හොඳට මතක තියාගන්න. ඒ වගේ ප්‍රශ්නයක් අහන්න වෙන්නේ දෙන්නෙක්ටයි. එක්කෙනෙක් එදාම බණ අහපු කෙනෙක් ලෞතුරු වරන. අනික් කෙනා කොච්චර කාලයක් අහන් හිටියත් මෙලෝ දෙයක් ධාරණය වෙන්නේ නැති නිකං කන් දෙකට විතරක් සද්ද ටිකක් ඇහෙන කෙනා. ඔන්න ඔය දෙන්නට ඔය ප්‍රශ්නේ ඉන්නේ. අවංකවම උවමනාවේ මේ බණ අහනවා නම් කවදාවත් ඔය වගේ මෝඩ ප්‍රශ්නයක් ආයි අහන්නේ. ඒ නිසා එහෙනම් අන්න දකින්න ඕන. එහෙනම් අන්න අනිත්‍ය ලක්ෂණය. පහන් දැල්ලේ උපමාව හොඳට මතක තියාගන්න. පහන් දැල්ලේ උපමාව. එහෙනම් පින්වතුනි ඇහත් අනිත්‍ය නම් රූපයත් අනිත්‍ය නම් ඇහැයි රූපයයි පටිච්ච වෙලා ගොඩ නැගින චක්කුඤ්ඤ පටිච්ච රූපේ චුප්පජ්ජති චක්කු විඥානං විඥානය කොහොමද සදාතනික වෙන්නේ? එහෙනම් යමෙක් සදාතනික පැවැත්මක් ගැන හිතනවා නම් ඒ මේ ලෝකේ ඉන්න මහා අඥානියන්ගෙන් මහා අඥානිය තමයි මේ ලෝකේ සදාතනික පැවැත්මක් ගැන හිතන්නේ. මොන විදියෙන් හරි හිතනවා නම් දෙවියෙක් වෙලා හරි බ්‍රහ්මයෙක් වෙලා හරි නැත්නම් අර කියන වගේ විශ්වීය විඥානිකට හරි සමපාත වෙලා සදාතනික පැවැත්මක් ඒ අඥානකමමයි එතන විද්‍යමාන වෙන මොකුත් නැහැ එතන. එතන තියෙන මෝඩකම විතරයි. ඒකයි මේ ධර්මයේ හොඳට තේරුම් ගන්න ඕන. එහෙම තේරුම් ගන්න නැතුව තම තමන්ට උවමනා දේවල් කියන්න එපා බුදුදහම කියලා. සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ නසන්න එපා. උන්වහන්සේ පෙන්වා දුන්නේ වගේ ඔලොමුට්ටල කතාවක් නෙවෙයි. උන්වහන්සේ පෙන්වා දෙන්නේ මේ හේතුඵල ධර්මයයි. එමයි මේ නැවත නැවත පුනරුච්චාරණය කරන්නේ. මේක ධාරණය වෙන්න ඕන ඔබට. කොච්චරයි බණ ඇහුවත් ඒ ධාරණය කියන එක අඩුයි. කොච්චර අහගෙන හිටියත් දැන් මේ නිකන් ඔහේ සමාහයට දැන් මෙතනත් අහන් ඉන්නවා පිරිසක් මට පේනවා. දැන් මං කූද්දල එහෙම ප්‍රශ්නයක් එහෙම ඇහුවොත් මොකද ඇහුව දේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ අඩුම තරමේ. ප්‍රශ්නේ උත්තරේ කොහොම වුණා? එහෙම වෙලා තියෙනවා. ඉතින් ඔහොමනම් බණ අහන්න එපා. නිදි මරගාදී ඉන්න එපා. නිදාගෙන ඉන්න එකට බණ අහනවා කියන්නේ නැහැ. ඒකට කියන්නේ නිදා ගන්නවා කියන්නේ. බණ අහනවා කියන්නේ නිදාගෙන ඉන්නවට නෙමෙයි. ඒක වෙනම දෙයක්. බණ අහනවා කියන්නේ. බණ අහනවා කියන්නේ නිදා ගන්න එකට නෙමෙයි. ඒ නිසා මෙතනත් එහෙම දැන් ඉන්න පුළුවන් වාඩි වෙලා හිටියත් බොහොම සුඛ විහරණයෙන් යුක්තව නිදාගෙන ඉන්න අය. මෙහෙම. මං ඇස් දෙක රහගෙන හිටියත් මට පේනවා එහෙම. ඉතින් ඒක නිසා පින්වතුනි මේ 100 වතාවක් 1000 කතාවක් එකම දේ කියනවා කියලා හිතන්න පුළුවන්. එකම දේ කියන්නේ ධාරණය වෙනකන්. අර ගලක අර වතුරේ අපි මොකක් හරි අකුරක් අඳිනවා. රැඳෙන්නේ නැහැ නේ. දියපිට ඇන්දා දියපිට ලිව්වා දහසක් අවුගි. කවදාවත් ඉතුරු වෙන්නේ නැහැ. හැබැයි ගලක් උඩ ඇන්දොත් එහෙම අකුරක් ඒක පවතිනවා. ඒ වගේ මේ ධර්මයේ ගලක කොටන ලද අකුරුසේ ධාරණය වෙන්න ඕන ඔබේ හිතේ. එතකොටයි ප්‍රතිඵල ලැබෙන්නේ. අර දියපිට අඳින ලද ඉරක්සේ මැකිලා යනවා නම් මේ ධර්මය ඔබේ හිතින් සංසාරත ගොඩාක් කාලයක් දුක් විඳින්න හේතු තියෙනවා. ඒකයි එහෙම වෙන්නේ. එහෙනම් අපි ඒ දහම් ව්‍යාකරණ එසේ දරා ගන්න එතනින් ඉවර වෙන්නේ නෑ මේ ධර්මය. ඊට පස්සේ යන්න අර මෙහෙණින් හාන්සලා නන්දක හාමුදුරන්ට අර විදිහට උත්තරයක් දුන්නා. එහෙනම් පහනේ උපමාව ඒ ආකාරයෙන් විසඳුණා. එහෙනම් උන්වහන්සේ පෙන්වුවා එහෙනම් ස්පර්ශයත් මෙහෙමයි.
ස්පර්ශයත් හේතු ඇති කල්ලි ඊට අනුකූල වේදනාවක් සකස් කරනවා. ඒ හේතු නිරෝධ වූ කල්ලි ඒ වේදනාව නිරුද්ධ වෙනවා. එහෙනම් අපිට කිසිවක් නිත්‍ය වශයෙන්, ධූව වශයෙන්, සස්සත වශයෙන්, අවිපරිණාමීය ධර්ම වශයෙන් බලාපොරොත්තු වෙන්න බෑ. සියල්ල මේ පහනම ජීවිතේට උපමාවක් වශයෙන් ගන්න. පහන වගේ මේ ජීවිතේ කොයි වෙලාවෙ නිවිල යනවද දන්නෙත් නැහැ. පහනෙම උපමාව. මෙන්න ඊළඟ උපමාව. උන්වහන්සේ ඊට පස්සේ තව ප්‍රශ්නයක් අහනවා. සේයතාපි මහතෝ රුක්කස්ස චිත්තතෝ සාරවතෝ මූලම්පි අනිච්ඡං විපරිණාම ධම්මං කන්දෝපි අනිච්චෝ විපරිණාම ධම්මෝ සාකා පලාසම්පි අනිච්ඡං විපරිණාම ධම්මං ඡායාපි අනිච්චා විපරිණාම ධම්මං. මහානේ යම්කිසි තරුණ ගහක් තියෙනවා, මහතු වෘක්ෂයක් තියෙනවා. මේ නැගණිය කියලා ආමන්ත්‍රණය කියන්නේ භගිනියනි කියලා. මේ උපමාවක් කියන්නේ විශාල ගහක් තියෙනවා. මේ ගහ උදෙසා සාරවත් මුලකුත් තියෙනවා. මේ මුලත් අනිච්චයි. ඒ කියන්නේ මහා සාරවත් මුලක් තියෙනවා. හැබැයි මේ මුලත් අනිච්චයි, මේ ගහත් අනිච්චයි, මේ මුලත් අනිච්චයි, මේ ගහේ කඳත් අනිච්චයි. ඊළඟට මේ ගහේ අතු ශාඛා ඔක්කොමත් අනිච්චයි. මේ ගහේ මුලත් අනිච්චයි, කඳත් අනිච්චයි, මේ ශාඛා කොළ අතු රිකිලි ඔක්කොම අනිච්චයි. එතකොට මේ ගහ නිසා හටගත් යම්කිසි සෙවණැල්ලක් ඇද්ද? ඒ සෙවණැල්ලත් අනිච්චයි. එතකොට මේ හාමුදුරුව අහනවා නන්දක හාමුදුරුව යෝනුකෝ භගිනියෝ එවං වදෙය්‍ය නැගණියනි මෙහෙම කවුරු හරි කියනවනම් අමුස්ස මහතෝ රුක්කස්ස තිට්ඨතෝ සාරවතෝ මූලාම්පි අනිච්ඡං විපරිණාම ධම්මං කන්දෝපි අනිච්චා විපරිණාම ධම්මෝ සාකා පලාසම්පි අනිච්ඡං විපරිණාම ධම්මං යාව ක්වාස ඡායා සා නිච්ඡා දුවා පස්සතා සස්සතා අපරිණාම ධම්මාති සම්මානුකෝසෝ වදෙය්‍ය සම්මානුකෝ සෝ වදමානෝ වදෙය්‍යාති යනාදී වශයෙන් නැගණියනි යමෙක් කියනවා මේ ගහේ මුලත් අනිච්චයි, කඳත් අනිච්චයි, ඊළඟට මේකේ ශාඛා අතුරුකිලි කොළ මේවත් අනිච්චයි. ඒ කියන්නේ මේ සියල්ල නිශ්චිත පැවැත්මක් නැති, ඒකාකාර පැවැත්මක් නැති, සාරවත් පැවැත්මක් නැති, සදාතනික පැවැත්මක් නැති, එකම ආකාරයෙන් නිරන්තරයෙන් දක්නට නොලැබෙන, මොහොතක් පාසා හේතු නිසා විපරිණාමයටපත් වෙන, අන්‍ය ස්වභාවයකටපත් වෙන, විපරිණාමයටපත් වෙන, අවසානයේ මරණය කරා ගමන් කරන ධර්ම මේවා. දැන් මේ ගහේ මුලත් අනිච්චයි. අපි දන්න මුල එකම ආකාරයෙන් පවතින්නේ නැහැ. මුලත් නන්විද පරියායෙන් ක්‍රමානුකූලව ජරාවටපත් වෙලා විනාශය කරා යනවා. ඊළඟට අපි දන්නවා කඳත් එකම ආකාරයෙන් පවතින්නේ නැහැ. ඒ කඳත් ක්‍රමානුකූලව අභාවයටපත් වෙනවා, විපරිණාමයට යනවා, ජරාවටපත් වෙලා මරණය කරා ගමන් කරනවා. ඒ ගහේ කොළාතුත් රිකිලිත් අපි දන්නවා ඒ ආකාරයෙන්ම ජරාවටපත් වෙනවා, මරණයටපත් වෙනවා, විපරිණාමයෙන් කෙලවර වෙනවා. එතකොට මෙන්න මේ ආකාරයේ ගහක් තියෙනවා. මේ ගහේ හෙවණල්ල විතරක් සදාතනිකයි කියලා. යමෙක් කියනව නැගණිය. එතකොට ඔහු මනාකොට කියන ලද්දක්ද ඒක? කියලා අහනවා. එතකොට මේ මෙහෙණින් ආසල උත්තරයක් දෙනවා නැහැ. නෝ හේතම් බන්ති. එසේ නොවේ ස්වාමීනි. තං කිස හේතු මොකක්ද ඒකට හේතුව? අමුස්සහි බන්තේ මහතෝ රුක්කස තිට්ඨතෝ සාරවතෝ මූලම්පි අනිච්ඡං විපරිණාම ධම්මං කන්දෝපි අනිච්ච විපරිණාම ධම්මයන් ආදී වශයෙන් පෙන්නනවා. ඊට පස්සේ මේ නන්දක හාමුදුරන්ට මේ මෙහෙණින් ආසල උත්තරයක් දෙනවා නැහැ ස්වාමීනි. මාක්ටි සාදයක් මේ ගහේ මුලත් අනිච්ච නම්, කඳත් අනිච්ච නම්, ඊළඟට ඒකේ තියෙන අතුරු කිලි කොළත් අනිච්ච නම්, මේ සියල්ල අනිච්ච නම් මේ ගහේ හෙවණැල්ල විතරක් නිච්ච වෙන්න බෑ. කවදාවත් වෙන්න බැරි වැඩක් ඒක. ඒ සියල්ල අනිච්ච නම් ඒ සියල්ල ඇසුරෙන් හටගත්ත හෙවණැල්ලත් අනිවාර්යෙන් අනිච්ච වෙන්න එපා. ඒකටත් නිශ්චිත ඒකාකාර අවිපරිණාමීය හැඩයක් ස්වභාවයක් නැහැ. එහෙනම් මෙන්න මේ විදිහට දේශනා කරාට පස්සේ අන්න ඒ උපමාව ඇසුරිනුත් අන්න නන්දක හාමුදුරුවෝ උත්තරයක් දෙනවා. ඒව මේවකෝ යෝනුකෝ එවං වදෙය්‍ය ච කෝ මේ බාහිර ආයතන අනිච්චා යංචකෝ බාහිර ආයතනයේ පටිච්ච පටිසංවේදී සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තං නිච්ඡං ධුවං සසතං අවිපරිණාම ධම්මන්ති අනාදි වශයෙන් ඊට පස්සේ අහනවා අර විදිහටම අහනවා. එහෙමනම් නැගණිය
දැන් ඉස්සෙල්ලා අර අභ්‍යන්තර ආයතන ගැනත් කිව්වා බාහිර ආයතන ගැනත් කිව්වා අපි මේ දෙකම එකට එකතු කරලා දැන් මේ ධර්මයේ පෙන්වලා දුන්නේ. එතකොට දැන් මෙන්න මේ අභ්‍යන්තර බාහිර ආයතන අභ්‍යන්තර ආයතන නිසා කියලා ඉස්සෙල්ලා කතා කරා. දැන් මෙතන මේ බාහිර ආයතන කියලා පෙන්නනවා. දැන් අපි දන්නවා එක ආයතනකින් විතරක් මේ සැප දුක අදුක්කම සුඛ කියන වේදනා උපදින්නේ නැහැ. මේ ආයතන දෙකම එකට එකක් පටිච්ච වෙන්න ඕනේ හේතුඵල වශයෙන්. එකට එකක් ගැළපෙලා ස්පර්ශ වෙන්න ඕනේ. එතකොට තමයි චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං කියලා විඥානයක් හටගන්නේ. එහෙනම් ඒ උපමා දෙකෙන්ම පෙන්වන්නේ අභ්‍යන්තර සහ බාහිර ආයතනයන්ගේ ස්පර්ශය නිසා විඥාන හටගන්න බවයි. එහෙනම් උන්වහන්සේ අහනවා මේ විදිහට එහෙනම් මේ අභ්‍යන්තර සහ බාහිර ආයතන නිසා මෙසේ අභ්‍යන්තර ආයතනත් අනිච්චයි බාහිර ආයතනත් අනිච්චයි. එහෙමනම් අන්නර ගහේ මුලත් අනිච්ච නම් කඳත් අනිච්ච නම් ගහේ අතුරු කිලිත් කොළත් අනිච්ච නම් ඒ ගහෙන් වැටෙන ඡායාව නිච්ච නොවන්නාසේ උන්වහන්සේ අහනවා එහෙමනම් මෙන්න මේ ඇහත් අනිච්ච නම් රූපයත් අනිච්ච නම් ওই විදිහට දිව ශරීරයේ මනස සියල්ලත් අනිච්ච නම් ওই විදිහටම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම සියල්ලත් අනිච්ච නම් අභ්‍යන්තර සහ බාහිර කියන ආයතන 12ම අනිච්ච නම් මෙන්න මේ අනිච්ච ධර්ම ඇසුරෙන් උපදින චක්කු විඥාන සෝත විඥාන ගාන විඥාන ජීවා විඥාන කාය විඥාන මනෝ විඥාන කියන මෙන්න මේ විඥාන නිච්ච දුව අධුව නිච්ච දුව අවිපරිණාම ධර්ම වෙනවද? එතනින් එහා පැත්තට ඒ තුනේ සමவாயෙන් සකස් වෙන ස්පර්ශය නිච්ච දුව අවිපරිණාම ධර්ම වෙනවද කියලා අහන්න. යමෙක් කියනවා නම් ඇහැ අනිච්චයි රූපය අනිච්චයි නමුත් චක්කු විඥානය නිච්චයි කියලා එය මනාකොට කියන ලද්දක්ද කියලා. එතකොට අර විදිහටම මෙහෙණින් වාසයල උත්තරයක් දෙනවා. ඒ මනාකොට කියන ලද්දක් නොවේ. ඒ වරද සහගත ප්‍රකාශයක්. ඇහැ අනිච්ච නම් රූපය අනිච්ච නම්. ඒ කියන්නේ අභ්‍යන්තර ආයතන සහ බාහිර ආයතන කියන දෙකොට්ටාසෙම අනිච්ච නම්. එහෙනම් එයින් හට ගන්න විඥානි කොහොමද නිච්ච වෙන්නේ? එහෙනම් ඒ තුනේ සමவாயෙන් හට ගන්නා වූ ස්පර්ශය කොහොමද නිච්ච වෙන්නේ? දැන් බලන්න මෙතන සංග වෙලා තියෙනවා දැන් ගැඹුරු දහම් කාරණාවක් අපි දකින්න ඕන අපේ ජීවිතේ අපි සැප දුක අදුක්කම සුඛ යනාදි වශයෙන් වේදනා තුනක් අත්විඳිනවා. එතකොට මේ වේදනා තුනම එහෙනම් සකස් වෙන්නේ හේතුඵල වශයෙන්. ඒ මොහොතේ පවතින හේතුන් නිසා. රාග සම්පස්සේ ඇති කල්ලි රාග සම්පස්ජා වේදනාව හට ගන්නවා සැප වේදනාව. ද්වේෂය ඇති කල්ලි ද්වේෂ සම්පස්සේ ඇති කල්ලි ඊට අනුකූල දෝමනස්ස සහගත දුක් වේදනා හට ගන්නවා. මොහ සම්පස්සේ ඇති කල්ලි ඊට අනුකූල උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා සහගත අදුක්කම සුඛ වේදනා හට ගන්නවා. එහෙනම් ජීවිතේ ඒ මොහොතේ සැප දුක අදුක්කම සුඛ කියන වේදනා තුනක් හටගන්නේ කර්මය නිසා නෙවෙයි. දැන් අපි හිතන් ඉන්නේ කොහොමද? කර්මය නිසායි මේක සිද්ධ වෙන්නේ කියලා. කර්මයෙන් තමයි අපේ ජීවිතේ සැප දුක උපේක්ෂා කියන මේ විපාක හදන්නේ කර්මයෙන් කියලා අපි හිතන්නේ. මෙන්න පින්වතුනි වරද්දාගත තැනක් මේ ජීවිතය තුල. යමෙක් මේ ජීවිතයේ සැප දුක අදුක්කම සුඛ කියන මේ විපාක මේ වේදනා සකස් වෙන්නේ කර්මයෙන් කියලා හිතන් ඉන්නවා නම් ඔහු ඉන්නේ අවිජ්ජා අනවබෝධය තුල මිත්‍යා දෘෂ්ටිය තුල. මිත්‍යා දෘෂ්ටිය තුලයි. මක් නිසාද? කර්මයෙන් නෙවෙයි සැප දුක අදුක්කම සුඛ වේදනා හදන්නේ. හොඳට මතක තියාගන්න. ඔබ ජීවිතයේ යම් මොහොතක සතුටින් උඩ පයින්. සැපයි 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 කියලා. හරි සැපයි ජීවිතේ සැපයි කියලා. එහෙම සතුටින් උද්දාමයටපත් වෙන්නේ. හෝ එක වෙලාවකට මගේ ජීවිතේ දුකයි දුකයි මේ මොන කර්මයක්ද මං ගෙවන්නේ කියලා දුක් විවි ඉන්නවා දෝමනස්සේ මූණ එල්ලගෙන. එහෙම දුක් විඳින්නේ හෝ තව වෙලාවකට අදුක්කම සුඛ වේදනාව උහුලමින් උද්දච්චයෙන් කුක්කුච්චයෙන් විචිකිච්ඡාවෙන් යනාදි වශයෙන් සැකයෙන් යනාදි වශයෙන් කුතුහලයෙන් මේ මෝහයටපත් වෙලා මුලාවටපත් වෙමින් වේදනාව විඳිනවා. මෝහ වේදනා. ඒ මෝහ වේදනාව බයට සැකයට ආතතියට අහංකාරකමට උඩුම්කමටපත් වෙනවා. මේවා මෝහ වේදනා. එතකොට මෙන්න මේ මෝහ වේදනාව හටගන්නේ හෝ මෝහ වේදනාව හටගෙන මුලා වෙන්නේ හෝ එක වෙලාවකට සතුටින් උඩ පයින්නවා තව වෙලාවකට දුකෙන් කිව්වට නිකම්ම දුකක් නෙවෙයි ද්වේෂය සහගත දුකක්. දෝමනස්ස කිව්වේ ඒකයි. ද්වේෂයෙන් හටගත් දුකකින් දුක් විඳිනවා. තව වෙලාවකට මෝහෙන් හටගත් වේදනා නිසා එතන ශෝකේ තියෙනවා භය තියෙනවා ඒ වෙන් දුක් විඳිනවා. ඉතින් එක එහෙනම් බලන්න දැන් රාගයෙන් දැන් සැප වේදනාව හටගත්තා අපි හිතන්නේ මොකක්ද? පින් කළ සැප ඉපදුනා කියලා.
පින් කරලායි සැප විඳින්නේ කියලා අපි හිතනවා. එතකොට අර දෝමනස්ස සහගත දුක් වේදනාව හටගත්තාම අපි හිතනවා පව් කරලායි දුක් විඳින්නේ කියලා. ඒ වගේම අදුක්කම සුඛ වේදනාවත් සැප හෝ දුක කියන දෙකටම දාලා බලන්න පුළුවන් නිසා ඒ දෙකේදීත් අපි හිතනවා මේ ටිකත් මං කර්මය නිසායි මේ උහුලන්නේ කියලා. අවසානයේ අපි මොකද්ද කරන්නේ? ජීවිතේ සැප දුක උපේක්ෂා කියන වේදනා තුනම කර්මයට බාර දෙනවා. කර්මයට බාර දීලා අපි හිතනවා කර්මයෙන් තමයි අපේ ජීවිතේ තීරණය කරන්න කියලා. ඕක හොඳටම ඔඩු දිව්වහම තමයි අවසානයේ අර අන්‍ය දෘෂ්ටික අන්‍ය ලබ්ධියකට වැටිලා මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත ආගමක් බිහි වෙච්ච දවසට අන්න එදාට මේ මිත්‍යා දෘෂ්ටිකයෝ කියන්නේ මොකද්ද? දෙවියන් වහන්සේ අපේ ජීවිතය තීරණය කරනවා. දෙවියන් වහන්සේ තමයි අපේ සැප දුක තීරණය කරන්නේ. දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුකූලව තමයි අපි සැප විඳින්න දුක් විඳින්න අදුක්කම සුඛ වේදනාවට මුහුණ දෙන්නේ කියලා. ඔන්න බලන්න මුලාව. ඔන්න මුලාව. දෙවියන්ට ඔය කිසි දෙයක් තීරණය කරන්න බෑ. දෙවියොත් ඇවිල්ලා ඔය කර්ම චක්‍රෙම ගොදුරා. දෙවියෝ මොනව කරන්නේ? දෙවියන්ගේ ජීවිතයේ සැප දුක උපේක්ෂා තීරණය කරන්නේ කර්මය නෙවෙයි. හොඳට තේරුම් ගන්න. එහෙනම් කවුද තීරණය කරන්නේ මේක? මෙන්න මෙතන රහසක් තියෙන සංගවිච්ච. දැන් අපි බානහන අය නම් හොඳට දන්නවා මේක. අලුතෙන් ධර්මයට කන් දෙන අයට මහා ප්‍රහේලිකාවක් මේක. කවුද එහෙනම් අපේ ජීවිතේ සැප දුක උපේක්ෂා වේදනා සකස් කරන්නේ? කවුරුවත් නෙවෙයි. Taman තුලම පවතින අවිජ්ජාවයි තෘෂ්ණාවයි. දැන් බලන්න කල්පනා කරලා නුවණින් යම්කිසි රූපයක් රාගෙන් ස්පර්ශ වුණොත් තමයි සැප වේදනාවක් දැනෙන්නේ. යම්කිසි රූපයක් ද්වේෂයෙන් ස්පර්ශ වුණොත් තමයි අර දෝමනස් සහගත දුක් වේදනාවක් දැනෙන්නේ. යම්කිසි රූපයක් මෝහයෙන් ස්පර්ශ වුණොත් තමයි අර උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡාව නැගෙන්නේ. එතකොට එහෙනම් ඒ මොහොතේදී රාගයේ දේශයේ මෝහය පවතින ආකාරය අනුව තමයි ඒ මොහොතේ උදා වෙන වේදනාව කුමක්ද කියලා තීරණය කරන්නේ. දැන් දෙවියන් දෙක තීරණය කළේ නැහැ. දෙවියන් දෙක තීරණය කරන්න බෑ. මහා බ්‍රහ්මයන් තීරණය කරන්නත් බෑ. ඔවුනුත් මේ ක්‍රියාදාමයේම කොටසක් විතරයි. එහෙනම් ඒ මොහොතේ පවතින රාගය, ද්වේෂය, මෝහය කියන මෙන්න මේ අකුසල චිත්තවලට අනුකූලව තමයි මේ මොහොතේ හටගන්න වේදනාව තීරණය වෙන්නේ. එහෙනම් ඔබට පුළුවන්කම තියෙනවා ප්‍රඥාවෙන් මෙන්න මේ ව්‍යසනින් ගැලවිලා යන්න. කොහොමද? ඔබට පුළුවන්කම තියෙනවා ප්‍රඥාවෙන් මෙන්න මේ පච්චුප්පන්න මොහොත. ඒ කියන්නේ අර විපාකයට මුහුණ දෙන මොහොත තුල ඔබට පුළුවන්කම තියෙනවා ප්‍රඥාවෙන් මේ හිත මෙල්ල කරන්න. කොහොමද? ඔබ මේ පච්චුප්පන්න මොහොත, ඒ කියන්නේ මේ වර්තමාන මොහොතේ අපිට විපාකයක් එන්නේ. අතීතයේවත් අනාගතයේවත් නෙවෙයි. මේ මොහොත මේ ගත වීමෙන් පවතින මේ හුස්ම ගන්න මේ මොහොත තුල යම්කිසි විපාකයක් අපට මුණ ගැහෙන්නේ. එතකොට මෙන්න මේ පච්චුප්පන්න මොහොත, මේ ප්‍රත්‍යයෙන් උපදින මේ මොහොත තුල අපි ප්‍රඥාවෙන් කටයුතු කළොත්, අපි ප්‍රඥාවෙන් මේ හිත මෙල්ල කරගත්තොත්, එහෙනම් අපිට පුළුවන්කම තියෙනවා අන්නර පච්චුප්පන්න මොහොත තුල රාගයෙන් තොරව වාසය කරන්න. ඒ වගේම ද්වේෂයෙන් තොරව වාසය කරන්න. මෝහෙන් තොරව වාසය කරන්න. දැන් බලන්න මේ මොහොත හොඳ උදාහරණයක්. දැන් මේ වෙලාව බණ අහනවා. හොඳට අවධානයෙන් උනන්දුවෙන් ඌමනාවෙන් වීරියෙන් බණ අහන කෙනෙක් නම් මේ මොහොතේ ඔබේ හිතේ රාගයත්, ද්වේෂයත්, මෝහයත් තුනම తాවකාලික වශයෙන්, සමුච්ඡේද වශයෙන් යනාදී වශයෙන්, ඒ කියන්නේ తాවකාලිකව හෝ දීර්ඝ කාලින වශයෙන් හෝ යටපත් වෙලා තියෙනවා. මේ වෙලාව රාගයේ, දේශයේ, මෝහය නැත්තම් ඉතින් රහතන් වහන්සේ. එහෙම නැති ස්වභාවයක් නම් රහත් ඵලයෙන් මෙහා නම් ඉන්නේ ආර්ය මාර්ගයේ වඩන ශ්‍රාවකෙක් හැටියට උනත් ඔබ මේ වෙලාවේ රාගයේ, දේශයේ, මෝහය දුරු කරගෙන ඉන්නේ හිතින්. කෙටි කාලීන හා දීර්ඝ කාලීන වශයෙන්. එතකොට එහෙනම් බලන්න මේ මොහොතේ ඔබට මේ චිත්ත ස්වභාවය තුලදී මොන රූපයක් මුණ ගැහුණත් ඒ රූපය ඔබට දකින්න පුළුවන් ප්‍රඥාවෙන්. රාගෙන් ඒ දිහා බලන්නෙත් නැතුව, ද්වේෂයෙන් ඒ දිහා බලන්නෙත් නැතුව, මෝහෙන් ඒ දිහා බලන්නෙත් නැතුව ධර්මයේ තුලින් ඒ දිහා බලන්න පුළුවන්. අන්න ධර්මයෙන් ඒ දිහා බලන්න. එතකොට මොකද වෙන්නේ? අර වේදනා තුනම නිරුද්ධ වෙනවා. දැන් එහෙනම් ඔබට දැන් අත්දැකීමක්ම තියෙනවනේ. ඒ කියන්නේ අපිට අවශ්‍ය නම් පුළුවන් හැම මොහොතකම මේ විදිහට ප්‍රඥාවෙන් යුක්තව කටයුතු කරන්න. හැම මොහොතකම මේ විදිහට අපිට ප්‍රඥාවෙන් කටයුතු කරන්න පුළුවන් නම්, ඒ කියන්නේ හැම මොහොතකම පුළුවන් අපිට
මෙන්න මේ රාග දේශ මොහ හේතුවෙන් හටගත් අර වේදනා තුන නිරෝධ කරා. ඒ කියන්නේ හැම මොහොතකම ඔබ මේ වගේ පිරිසුදු චිත්ත ස්වභාවයකින් නම් ඉන්නේ. හැම මොහොතකම ඒ පිරිසුදු භාවය පවත්වාගෙන යන්න හිතේ ප්‍රඥාව මතු කරගන්න එපයි. ප්‍රඥාව මතු කරගන්න නම් නිරන්තරයෙන්ම ධර්මයේ මානසිකාර කරමින් ඉන්න ඕන. අහපු ධර්මයේ නුවණින් මෙනෙහි කරමින් ඉන්න ඕන. එහෙනම් අහපු ධර්මයේ නුවණින් මෙනෙහි කරමින් නම් ඔබ සෑම විටම ඉන්නේ. ඒ කියන්නේ සෑම විටම ඔබේ හිත පිරිසිදුයි. ඒ කියන්නේ සෑම විටම ඔබේ හිතේ රාග සම්පස්සේ, ද්වේෂ සම්පස්සේ, මෝහ සම්පස්සේ නිරුද්ධයි. පස්ස නිරෝධෝ. රාගයත් නිරුද්ධයි, ද්වේෂයත් නිරුද්ධයි, මෝහයත් නිරුද්ධයි. එහෙනම් ස්පර්ශ නිරුද්ධයි. එහෙනම් පස්ස නිරෝධෝ වේදනා නිරෝධා. එහෙනම් රාග ස්පර්ශය නිරුද්ධ නම් සැප වේදනාත් ඒ වෙලාවෙ හිතේ හටගන්නේ. දේශ ස්පර්ශය නිරුද්ධ නම් දුක් වේදනාත් ඒ වෙලාවෙ හිතේ හටගන්නේ. මෝහ ස්පර්ශයත් නිරුද්ධ නම් ඒ වෙලාවෙ එහෙනම් අදුක්කම සුඛ වේදනා හටගන්නෙත් නැහැ. එහෙනම් තිස්සෝ වේදනා නිරෝධා. එහෙනම් මේ වෙලාව ඔබ ඉන්නේ උපේක්ෂා සති පාරිශුද්ධ වේදනාවෙන් යුක්තව. අන්න බලන්න. එහෙනම් ඒ මොහොත කොයිතරම් හිතට සැපවත්ද? දැන් රාගය හටගත්තත් හිත ගිනි ගන්නවා. දැවෙනවා. රාගය හටගත්තත් මහා අසහනයක් ඇති වෙනවනේ රාගයෙන් අවශ්‍ය කරන ඒ කලමනා එහෙම නැත්නම් ඒ අවශ්‍ය කරන ආස්වාදි දුන්නේ නැත්නම් රාගය නිසා අසහනයක් හටගන්න. දැන් දේශය ඇති වුණොත් දේශය ඇති වුණත් අසහනයක් හටගන්න. මොහය ඇති වුණොත් මොහය ඇති වුණත් අසහනයක් හටගන්න. එහෙනම් බලන්න රාග දේශ මොහ තුනම ඔබට අසහනයක් විතරයි ජීවිතේ උරුම කරලා දීලා තියෙන්නේ. මේ මොහොත උනත් රාගයේ දේශේ මොහට ගත්තනම් මේ මොහොතේ අසහන. දැන් මෙතන ඉඳලා මෙතනින් හැපැත්ත. මොකක් හරි දැන් මේ මොහොතේ බනහද්දී හරි අපි හිතමු මොහයක් ඇති වුණා කියලා. දැන් කොයි වෙලාවෙද දන්නේ අපේ පණකින්ද යන්නේ. මේ බන අහගෙන ඉන්නකොට මැරෙයිද දන්නෙත් නැහැ. බන ටික අහලා යනකොට ඔබට කිව්වොත් එහෙම හොඳ නෑනේ වස්සදි කියලා හිතයිනේ. මේ භික්ෂුව මෙතන ඉඳලා යනකොට පරිණිරවාණයටපත් මේ අතරමඟදී මරණයටපත් වෙනවා. දැන් මොකක් වෙයිද? එහෙම වෙන්න බැරිද? අතරමඟදී මිය යන්න පුළුවන්. යන වාහනේ මොහොක හරි ඇප්පිලා හරි වෙන්න පුළුවන්. දැන් අපි මෙහෙම නෙවෙයි කියලානේ හිතන්නේ. මෙන්න මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි ඇත්ත හිතන්න කැමති නෑ. ඇත්ත දකින්න කැමති නෑ. ඇත්ත දකින්න කැමතිත් නෑ, හිතන්න කැමතිත් නෑ. අපිට ඕන ඇත්ත නොදැක්කාසේ ජීවත් වෙන්න. ඉතින් ඒ අඥානයට කවදාවත් සැපක් උරුම වෙන්නේ නෑ ජීවිතේ. ඉතින් එහෙනම් දැන් ওই විදිහට අපි ඔහම නුවණින් දකිමින් වාසය කරමින් ඉන්නවා නම් දැන් බලන්න එහෙනම් අපට පුළුවන්කම තියෙනවා නම් මේ විදිහට හැමතිස්සෙම හිත ප්‍රඥාවෙන් පිරිසුදු කරගෙන ප්‍රඥාවෙන් හිත මෙහෙවන්න. එහෙනම් පින්වතුනි ඔබ හැම වෙලාවෙම ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල. ඒ තම බුද්ධාන ශාසන. සබ්බපාපාසකරණං සචිත්ත සබ්බපාපාසකරණං කුසලස උපසම්පද කුසලස උපසම්පද සචිත්ත පරියෝදපණං. ඒ තම බුද්ධාන ශාසන. එහෙනම් ඔබ බුද්ධ ශාසනය තුලයි කටයුතු කරන්න හැමතිස්සෙම. එතකොට පන්සලේදී ඉන්නේ, ගෙදරදී ඉන්නේ, පාරේදී ඉන්නේ ඒවා දාලා නැහැ. ඔබ හැමතිස්සෙම ඉන්නේ හිත පිරිසුදු කරගෙන නම් හැමතිස්සෙම ඔබේ හිත පන්සලක්. හැමතිස්සෙම ඔබේ හිත පිරිසුදු කරගෙන නම් ඔබ වාසය කරන්නේ හැමතිස්සෙම සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ඔබේ හිත ඇතුලේ වැඩ වාසය කරන. ඒ තමයි ප්‍රඥාව, උතුම් වූ ප්‍රඥාව. එහෙනම් පින්වතුනි මෙන්න මේ නන්දකෝවාද සූත්‍රයේ මෙන්න මේ ආකාරයෙන් මේ නන්දකහා දෙනවා. එහෙමනම් මෙන්න මේ හේතු සියල්ල අනිච්ච නම් ඒ හේතුන්ගෙන් හටගන්න ඵල විතරක් නිච්ච වෙන්නේ කොහොමද? ගහත් తాවකාලික නම් ගහත් తాවකාලික නම් ගහෙන් හටගන්නා වූ බීජය తాවකාලික නම් ඒ බීජෙන් හටගන්නා වූ ඊළඟ පැලය ඊළඟ ගහ කොහොම සදාතනික වෙයි? යම් කිසි හේතුවක් නිසා ප්‍රත්‍යක් නිසා යම් ධර්මයක් සමුදේ වෙනකොට ඒ හේතුවත් ප්‍රත්‍ය නම් ඒ හේතුවත් ප්‍රත්‍යක් දෙකම අනිච්ච නම් දුක්ඛ නම් අනාත්ත නම් එහෙනම් ඒ අනිච්ච දුක්ඛ අනාත්ත හේතුන්ගෙන් කොහොමද නිච්ච සුඛ අත්ත ලෝකයක් නිර්මාණය වෙන්නේ? ඇහැ දුක නම් රූපය දුක නම් කොහොමද ඇහෙන් සහ රූපයෙන් දකින්න ඇහෙන් සහ රූපයෙන් දකින්න මේ හටගන්න විඥානේ කොහොම සැපවත් වෙන්නේ? ඇහැ දුක නම් රූපයක් දුක නම් ඇහැයි රූපය එකට එකක් පටිච්ච වෙලා සකස් වෙන රූපයක් දැක්කා කියලා දැනගන්නා වූ චක්කු විඥානේ කොහොම සැපයි? ඔය විදිහටම කන නාසය දිව ශරීරය මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම මෙන්න මේ 12 ආයතනම අරගෙන බැලුවාම 12 ආයතනම දුක නා
අභ්‍යන්තර ආයතන 6ක් දුක නම් බාහිර ආයතන 6ක් දුක නම් මෙන්න මේ අභ්‍යන්තර සහ බාහිර කියන ආයතන දෙක එකට එකක් ස්පර්ශල සකස් වෙන මේ ලෝකය කොහොම සැප වෙයි? ඒකාන්තයෙන් දුකයි. ආය ගැන කිසිම වාදයක් නැහැ. කවුරු හරි කියනවා නම් ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන 6 සැපයි මේ දුකයි. ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන 6 දුකයි. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන 6 දුකයි. හැබැයි මේ දෙකෙන් ස්පර්ශල සකස් වෙන විඥාන දැන ගැනීම ලෝකය සැපයි කිව්වොත් ඒක මනාකොට කියන ලද්දක්. නමුත් එහෙම තමයි හිතන් ඉන්නේ. බලන්න අපි ධර්මයේ නොදැක්ක නිසා අපි ධර්මයේ හරියට දැක්කේ නැති නිසා මේ සමස්ත ලෝකේ යම් හිතන් ඉන්නේ කොහොමද කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දැක්ක අයට එහෙම හිතෙන්නේ නැහැ. නොදැක්ක අය කොහොමද හිතන් ඉන්නේ බලන්න. මේ ඇහෙන් සැප උපදිනවා. මේ රූපයෙන් සැප උපදිනවා. මේ චක්කු විඥානේ සැප උපදිනවා. ඕකනේ හිත. ඉතින් බලන්න ඇහත් හේතුඵල වශයෙන් සකස් වෙච්ච මායා ධර්මයක්. බොහොම తాවකාලිකව පැවතිලා විනාශ වෙලා යන ධර්මයක්. රූපයත් හේතුඵල වශයෙන් සකස් වෙච්ච මායා ධර්මයක්. බොහොම తాවකාලිකව පැවතිලා විනාශ වෙන යන ධර්මයක්. එහෙනම් එබඳු ඇහැකින් එබඳු රූපයක් දැකලා විඳින සැප සදාතනිකයි කියලා හිතන්නේ මොන ඔල මොට්ටල කමටද කියලා බුදුරජාණන් වහන්සේ අපෙන් අහනවා. අපි මේ ඇහෙන් සැප විඳින්න බලාපොරොත්තු වෙනවනේ. කනින් සැප විඳින්න බලාපොරොත්තු වෙනවනේ. නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසෙන් සැප විඳින්න බලාපොරොත්තු වෙනවනේ. එහෙනම් යම්කිසි කෙනෙක් මේ අනිච්ච ඇහැක්, අනිච්ච රූපයක්, අනිච්ච කනක්, අනිච්ච සද්දයක්, අනිච්ච කන, අනිච්ච නාසයක්, අනිච්ච ගන්ධයක්, අනිච්ච දිවක්, අනිච්ච රසයක්, අනිච්ච කයක්, අනිච්ච පොට්ටබ්බයක් පහසක්, අනිච්ච ධර්මයක්, මනසක් සහ අනිච්ච ධර්මයක් කියන මෙන්න මේ 12 ආකාර වූ අනිච්ච දුක්ඛ අනාත්ත ධර්ම ගොඩක් පරිහරණය කරමින් සැප විඳින්න බලාපොරොත්තු වෙනවා නම් හරියට ඒක ඒ ටිකෙන් සැප ලැබෙයි කියලා හිතන් ඉන්නවා නම් හරියට ඒක අර ගහත් අනිච්චයි විපරිණාම ධම්මයි. අර මූල අනිච්චයි විපරිණාම ධම්මයි, කඳ අනිච්චයි විපරිණාම ධම්මයි, ගහේ කොලාතු සියල්ල අනිච්චයි විපරිණාම ධම්මයි. නමුත් මේ ගහෙන් හැදිච්ච හේවණල්ල විතරක් නිච්චයි අවිපරිණාම ධම්මයි කියලා හිතන් ඉන්නා වගේ මෝඩකම. දැන් මේ දහම් පරියාය මන් දන්නේ කොයිතරම් දුරකට ඔබට ග්‍රහණය වුණාද කියලා. මම මේ ග්‍රහණය වෙනකන් තමයි නැවත නැවත මේ එකම දේ කියන්නේ. අයියේ නැත්තම් වැඩක් නැහැ. අපි කොච්චර බණ ඇහුවත්, අපි කොච්චර බණ දේශනා කළත් වැඩකුත් නැහැ. ඔබ ඇහුවත් වැඩකුත් නැහැ. අවශ්‍ය දේ තේරුම් නැත්තම්. එහෙනම් පින්වතුනි තවත් එක පරියායකින් ඒ දහම් කාරණා විග්‍රහ කරලා මම අතර කරනවා. ඒ දේශනා ඒ ව්‍යාකරණය තවත් විදිහකට කිව්වොත් ඔබ හිතනවා නම් මේ හේතුඵල වශයෙන් හටගත්ත ඇහැක්, මේ හේතුඵල වශයෙන් හටගත්ත රූපයක්, මේ හේතුඵල වශයෙන් හටගත්ත කනක්, නාසයක්, දිවක්, ශරීරයක්, මනසක්, මේ හේතුඵල වශයෙන් හටගත්තා වූ සද්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක්, ධර්මයක්. මෙන්න මේ කියන 12 ආයතන. ඔය ටිකනේ තියෙන ජීවිතේනේ. ඇහැ තියෙනවා, කන තියෙනවා, නාසය තියෙනවා, දිව තියෙනවා, ශරීරය තියෙනවා, මනස තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම තියෙනවා. ඔය ටිකනේ ජීවිතේ තියෙන්නේ ඔක්කොම. හැමෝම මගේ මම මගේ කියලා කියන්නේ ඔය ටිකනේ. එහෙනම් ඔය ටික ඇසුරු කරමින් යමෙක් සැප බලාපොරොත්තු වෙනවා නම් මෙන්න මේ උපමාවෙන් පෙන්වා දෙන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ පෙන්වා දීපු ධර්මය තමයි මේ නන්දක හාමුදුරුවෝ පෙන්වා දෙන්නේ. නැතු උන්වහන්සේගේ ධර්මයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය. එහෙනම් යමෙක් මෙන්න මේ අනිච්ච වූ, දුක්ඛ වූ, අනාත්ම වූ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ 12 ආයතන පාවිච්චි කරලා පරිහරණය කළා සැප බලාපොරොත්තු වෙනවා නම්, සැපයක් ලැබෙයි කියලා හිතාගෙන ඉන්නවා නම් ඒක හරියට අර පහනත් අනිච්චයි, පහන් වැටියත් අනිච්චයි, තෙලුත් අනිච්චයි, නමුත් තිරේ නිච්චයි මේ ආලෝකේ නිච්චයි කියලා හිතන් ඉන්නා වගේ මෝඩ වැඩක්. පහනේ සියල්ලතාවකාලික වුණාට පහන් දැල්ල සදාතනිකයි කියලා හිතන් ඉන්නා වගේ මෝඩ වැඩක්. ගහේ සියල්ලතාවකාලිකයි, ගහේ හේවණල්ල සදාතනිකයි කියලා හිතන් ඉන්නා වගේ මෝඩ වැඩක් කියලා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා දෙන්නේ. එහෙනම් මේ උපමාවෙන් පෙන්වා දුන්නේ පින්වතුනි ඒ ධර්මයයි. ඒ හොඳින් දරා ගන්න ඕන. එහෙනම් මේ ලෝකයෙන් සැප හොයන්න එපා. සැපක් ලැබෙන්නේ නැහැ කවදාවත් දුකක් නිසා. හොඳයි. ඒ ධර්මයේ